හරි එහෙනම් හැම කෙනෙකුට ආයෙත් අපි ආද පන්තියේ වැඩ පටන් ගමු මේ මෙතන මේ වෙලාවේ ඉඳලා මේ ඔයගොල්ලෝ ගන්න මේ නිබන්ධනය ක්‍රියාත්මක පාඩුවට දාලා අරගෙන සූදානම් වෙන්න ටික කරන්න. ඒකේ අපි ප්‍රධාන මාතෘකාවක් ඇති මට දැන් සාකච්ඡා කරපු ව්‍යාකරණ ඒ ක්‍රියාපද ටික මතක් කරන්නට ඕන. සාකච්ඡා කළ අවසන් කරපු ක්‍රියාපද ටික මතක් කරන්න ඕන. තව ක්‍රියාපද දෙකක ප්‍රත්‍යයට දාලා උදාහරණ ලියන්න තියලා ඇති. ඉතින් ඒක තියෙන්න ටික බලමු පස්සේ. මට දැන්ට ඉතුරුලා තියෙන මාතෘකාව අපිට ඉතුරුලා තියෙන මාතෘකාව කර්ම ක්‍රියා නේද? එහෙම නේද? කර්ම ක්‍රියා කියන මාතෘකාව නේද ඉතුරුලා තියෙන්නේ අපිට? ඔව් සර්. ඒතර අනික් ක්‍රියාපද ටික ඔක්කොම හරි නේද? ඒතර හැම කෙනෙකුට අනික් ක්‍රියාපද වර්ග ටික ඔක්කොම කියන්න පුළුවන් නේද? පුළුවන් වෙන්නට ඕන. ක්‍රියාපද වර්ග 8. අවු පොඩක් නිබන්ධන මතක් කරගන්න ඕගොල්ලෝ. ක්‍රියාපදයක් කියන්නේ මොකක්ද කියලා අපි සාකච්ඡා කරා. ක්‍රියාපදයන් නිර්මාණය වෙන්නේ කොහොමද කියලා කතා කරා. සිංහල භාෂාවේ ක්‍රියාපද වර්ග ප්‍රධාන වශයෙන් 8ක් ඇති බව අපි හඳුනාගත්තා. ඊට අමතරව මේ ක්‍රියාපද වර්ග 8 අවසාන ක්‍රියා සහ අනවසාන ක්‍රියා කියලා වර්ග කළා. ඒ වගේම අපි ධාතු ප්‍රවෘත්තියක් වෙන ආකාරය කතා කරා. මොන විදිහ අපි දැන් දන්නවා. ඒතොර මේ ක්‍රියාපද වර්ග 8 නිර්වචනය කරන්න. ඒ වගේම ක්‍රියාපද 8 හැදෙන ආකාරය කියන්න. ක්‍රියාපද වර්ග 8 ඕනෑම තැනකදී හඳුනා ගන්න ඕගොල්ලන්ට පුළුවන් වෙනවා. ඔබට විභාගෙ දෙන විදිහ මම කිව්වා එක්ක පළවෙනි පේපර් එකේ දෙනවා නිර්වචනය නිවැරදි නිර්වචනය තෝරන්න කියලා. ඒක ක්‍රියාපද වර්ග 8 නිර්වචන 8 දැනගෙන ඉන්න දල වශයෙන් අවබෝධ කරගන්න. එහෙම නැත්නම් ඔබට දේවි පහ සතහන් ක්‍රියාපද වර්ග දෙක බැගින් ලියන්න. විදි ක්‍රියා කියලා දෙන්නේ පූර්ව ක්‍රියා කියලා දෙන්නේ ක්‍රියාපද වර්ග දෙකක් ලියන්න. ඒ ආපු විදිහ මෙච්චර කාලේ. එහෙම නැත්නම් ධාතු ප්‍රකෘතියක් දීලා ඒ ධාතු ප්‍රකෘතිය ඒක ඔබට කියාවේ මෙන්න මේ වර්ගයේ ක්‍රියාපද දෙකක් නිර්මාණය කරන්න කියලා. නිහිමත් නැත්තම් ක්‍රියාපද දෙකක් දීලා ඒ ක්‍රියාපද වර්ග නම් කරන්න කියන සරල ප්‍රශ්නයක් ඉන්නේ. නමුත් අපි මේ ක්‍රියාපද වලින් මාතෘකා දෙක පේපර් එකේ ප්‍රධාන වශයෙන් මාතෘකාවේ ප්‍රශ්නයක් අහනවා. ඊට අමතරව පළවෙනි පේපර් එකේ ප්‍රශ්න. ක්‍රියාපද කියලා කියන තාම වටින මාතෘකාවක් අපි ඒක පිළිබඳව අවබෝධයක් ලබා ගන්නටම ඕනේ. එහෙනම් අපි අද දිනේ අපේ මාතෘකාවට යමු. මාතෘකාව තමයි ක්‍රියාපද මාතෘකාව අපි සාකච්ඡා කරමින් සාකච්ඡා කළ අවසන් කරා ක්‍රියාපද වලට 7ක්. අපි ත්‍රිකාලික ක්‍රියාපද අවසන් කළා. ඔයගොල්ලෝ පොඩක් මතක් වෙන පොඩක් මතක් කරා. ත්‍රිකාලික ක්‍රියාපද මතක් කරා අපි සාකච්ඡා කළා. ප්‍රයෝජ්‍ය ක්‍රියා අපි සාකච්ඡා කළා අවසන් කළා. ඒ වගේම අසම්භාව්‍ය ක්‍රියා අවසන් කළා. ළඟට අපි කතා කරා විධි ක්‍රියා කතා කරලා අවසන් කරා. ආශිර්වාද ක්‍රියාපද කතා කරලා අවසන් කළා. ක්‍රියාපද පාඩමේ මෙන්න ඔයගොල්ලෝ ගානි පදේ මම ඒක ඔයගොල්ලන්ට මේ කරන්නම්. මෙන්න මේ නිබන්ධනේ ඔබට පේනවා මේ අපි ක්‍රියාපද වලින් ওই නිබන්ධනේ ගොඩක් අභ්‍යාස කරලා ඇති ඔයගොල්ලෝ ප්‍රයෝජ්‍ය ක්‍රියාපද ත්‍රිකාලික ක්‍රියාපද ප්‍රයෝජ්‍ය ක්‍රියාපද අවසන් කරලා ඊට පස්සේ අපි විධි ක්‍රියාපද අවසන් කළා. ඒක පොඩි කොටස් දෙකක් තුනක් ඇති මට මතක විදිහට අවසන් කරන්න තමයි අර ප්‍රත්‍ය ගන්නන පද වලට උදාහරණ දක්වන්න. ඒ වගේම අසම්භාව්‍ය ක්‍රියාපද අපි අවසන් කළා. ඒ වගේම අපි අවසන් කරා ආශිර්වාද ක්‍රියාපද. ඒ වගේම අපි කර්ම ක්‍රියාපද දැන් ඉතිරි වෙලා තියෙනවා. අපිට කතා කරන්න ඒ වගේම පූර්ව ක්‍රියාපද සහ මිශ්‍ර ක්‍රියාපද කියන දෙක අපි ගිය සතියේ අවසන් කරගත්තා. දැන් අපිට දැනට ඉතිරි වෙලා තියෙන ක්‍රියාපද වර්ගය තමයි වැදගත්ම ක්‍රියාපද වර්ගයක්. මේක ඇත්තටම ක්‍රියාපද වර්ගයක් විතරක්ම නෙවෙයි. එක්තරා වාක්‍ය වර්ගයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කරන මූලිකම දැනුමක්. හොඳට මතක තියාගන්න. ඔබ සමහර වෙලාවට මෙච්චර කාලයක් කර්මකාරක වැකි නිර්මාණය කරන්නට ඇති. හැබැයි ඒ කර්මකාරක වැකි ලියනකොට හදනකොට ඔබට අවබෝධයක් නොතිබෙන්නට ඇති කොහොමද මේ කර්මකාරක වැකියේ අවසාන ක්‍රියාපදයේ හෙවත් ආඛ්‍යාත පදේ නිර්මාණය වෙන්නේ කියලා. මොකද අපි සමහර වෙලාවට එක එක විදිහට ඉගෙනුවේ. ප්‍රත්‍ය ටික දුන්නේම නැහැ. ප්‍රත්‍ය ටික ඔයගොල්ලෝ කලින් කරගෙනත් නැහැ. ඒ නිසා ඔයගොල්ලෝට හිතෙන්නේ නැති කොහොමද එහෙම වෙන්නේ කියලා. ඒතර අන්න එහෙම නිවැරදි ලෙස කර්ම ක්‍රියාපදයක් හදලා කර්මකාරක වාක්‍යක නිවැරදි ආඛ්‍යාතයක් ගොඩනගන විදිය අපි මේ තුල සාකච්ඡා කරන නිවැරදි ආඛ්‍යාතයක් කොහොමද ගොඩනගන්නේ කියලා මේක තුල සාකච්ඡා කරමු.
හරිද? එතකොට කර්ම ක්‍රියාපද අවශ්‍ය කරන්නේ දැන් මේක සාපේක්ෂව අපි හඳුනා ගන්න ඕනේ. මෙහෙම මම කැමති ඉක්වලන්ට් ඔබ ඉගෙන ගත්තා ත්‍රිකාලික ක්‍රියාපද. ත්‍රිකාලික. දැන් ඉගෙන ගන්නවා කර්ම ක්‍රියාපද. මේ වැකි දෙක වර්ග දෙක වාක්‍ය වර්ග දෙකක් නිර්මාණය කරන ක්‍රියාපද වර්ග දෙකක්. ත්‍රිකාලික වලින් කර්තෘකාරක වාක්‍ය නිර්මාණය. ත්‍රිකාලික කියන්නේ කර්තෘකාරක වාක්‍ය වල වාක්‍යයක්. කර්ම ක්‍රියා කියලා කිව්වේ කර්මකාරක වැකි වල ආඛ්‍යාත ඒවත් අවසන් ක්‍රියාව. මේ සංසන්දනාත්මකව බලන්න. දැන් අපි කාල 3ට අයත් කර්තෘකාරක වාක්‍ය නිර්මාණය කරන්න අපි දැන් දන්නවා. ඒ නිර්මාණය කරද්දී ඒ කර්තෘකාරක වැකි වල ආඛ්‍යාත පද නිර්මාණය වෙන විදිහම අපි දන්නවා. ධාතු ප්‍රකෘතියේ ත්‍රිකාලික ක්‍රියාපද එක තමයි කාල 3යි ක්‍රියාපද හඳුනන කියලා අපි දන්නවා. මතකද ඔයගොල්ලෝ මතක් කරගන්න මේ ප්‍රත්‍ය ටික මොනවද? ඊ ඌ අතීත කාලේ ඊ ඌ ඊහි ඌහු ඊමි ඌමු. වර්තමාන කාලේ ගත්තොත් ඊති හි හු මීමු. අනාගත කාලේ ගත්තොත් අන්නේ අන්නෝ අන්නේහි අන්නේහු අන්නෙමි අන්නෙමි. ඔය විදිහට ඔයගොල්ලෝ මම උදේ ඉඳලා පහළ ඉඳලා එහාට මම කිව්වා ඔයගොල්ලෝ මල්ලි අර විදිහට පාඩම් කරලා කවන්න ඔය පාඩම් කරලා කවන්නේ. ඔන්න ඔය ටික මතක් කරගන්න ඔයගොල්ලෝ. එතකොට දැන් අපිට පේනවා එහෙනම් අර කර්තෘකාරක වාක්‍ය නිර්මාණය කරනකොට ධාතු ප්‍රකෘතියට එකතු වෙන මේ කර්තෘකාරක ත්‍රිකාලික ක්‍රියාපද මොනවද කියලා වෙනම තියෙනවා. ඒ වගේම ඒකම තමයි ඒ විදියටම තමයි කර්මකාරක වාක්‍ය දෙනකොට කර්මකාරක ආඛ්‍යාත හේවත් කර්ම ක්‍රියාවලට කර්ම ක්‍රියාවක් හැදීම සඳහා භාවිත වන කාල තුනම නියෝජනය කරන ඒක වචන බහුව වචන ලෙස යෙදෙන කර්මකාරක නැත්නම් කර්ම ක්‍රියා ප්‍රත්‍ය ටිකක් තියෙනවා. ඒ ටික අපි අද මේකේ ඉදිරියට එකතු කරලා තියෙන නිබන්ධනය තුල ඔයගොල්ලෝ ඉතින් මේවා ප්‍රත්‍ය කරනවා ලියන්න විතරයි තියෙන්නේ අභ්‍යාසයක් තියෙන්නේ. ඉතින් මම මේ වැකි දෙකේ වෙනස කියන්න හදන්නේ. දැන් ත්‍රිකාලික ක්‍රියාපදයක් යෙදෙන ත්‍රිකාලික නැත්නම් කර්තෘකාරක වාක්‍යයක් සහ කර්මකාරක වාක්‍යයක් අතර සම්බන්ධතාවය මොනවද? මේ ත්‍රිකාලික ක්‍රියාපදයක සහ කර්ම ක්‍රියාපදයක තියෙන වෙනස තමයි ඔයගොල්ලෝ මේ කතා කරන්න හදන්නේ. මම බලන්න ඉවරද? ගමු අක්කා මල් කඩයි. අක්කා මල් කඩයි. දැන් අක්කා මල් කඩයි. මල් කඩන එක කරන්නේ කවුද? අක්කා. ඒ කියන්නේ අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ ක්‍රියාව කරන කර්තෘ පිළිබඳ. මෙයාව තමයි මෙතනින් කියන්නේ. ඒ නිසා මේකට අපි කියනවා මොකක් කියලාද? කර්තෘකාරක වාක්‍ය. මොකක් අපි දන්නවා. ඒ කියන්නේ අවසාන ක්‍රියාපදයෙන් ක්‍රියාව කරනා පිළිබඳව කියවෙනවා නම් ඒ කර්තෘකාරක වාක්‍යයක්. කර්තෘකාරක කියන වචනේ තේරුම දන්නවනේ. කර්තෘ කියලා කියන්නේ ක්‍රියාව කරන්නා. ක්‍රියා කරන කර්තෘ කියලා කියන්නේ මේ කරන කෙනා. කාරක කියලා කියන්නේ කරන්නා. ක්‍රියාව අවසාන ක්‍රියාව කරන්නා. කියන්නේ කාරක කියලා කියන්නේ කරන්නා කියන නිසා අවසාන ක්‍රියාව කරන්නා. කර්තෘ නම් දෙකට අපි කියනවා කර්තෘකාරක වාක්‍ය. මම අපු පඩ පිළිද ගන්නම්. කර්තෘකාරක ඊළඟට කර්ම කාරක මේ බලන්න මේ වැටි දෙකට මේ වචන දෙකටම දාලා පොදු වචනයක් තියෙනවා මොකද්ද? ඒ තමයි කාරක කියන වචනේ. කාරක පොදු වචනේ තියෙනවා කාරක. මේ කාරක කියන වචනේ තේරුම තමයි කරන්නා කියන්නේ. කරන්නා. ඒ කියන්නේ අවසාන ක්‍රියාව කරන්නේ කර්තෘ නම්. අවසාන ක්‍රියාව කරන්නේ කර්තෘ නම් ඒකට කියන කර්තෘකාරක. කාරක කියන වචනේ නම් ඒක තමයි තියෙන්නේ. ඊළඟට කියනවා ඊළඟට කියනවා කර්මකාර. ඒ කියන්නේ අවසාන ක්‍රියාව කරන්නේ හෝ සිදුවන්නේ කර්මයට නම්. අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ කර්මය පිළිබඳව නම් අපි ඒකට කියනවා කර්මකාර කියලා. නිසා ඔන්න මේක කර්තෘකාර කර්මකාර කියන්නේ කාර කියන එක තේරුම තමයි කරන්නා කියන්නේ. කරන්න අවසාන ක්‍රියාව කරන්න කර්තෘ නම් කර්තෘකාරක. අවසාන ක්‍රියාව කරන්නා නෙවෙයි වෙන්නා කියලා වෙනක් කියන්න පුළුවන්. අවසාන ක්‍රියාව වෙන්නා හො කරන්නා කර්මය. ඒක කර්මකාර. ඒක තමයි අදහස. මේ ත්‍රිකාලික වැකියක් නෙවෙයි තියෙන්නේ. දැන් ඔබට මතකයි ත්‍රිකාලික වැකි නිර්මාණය කරන ත්‍රිකාලික වල වර්තමාන කාලයේ යොදන කරන ප්‍රත්‍ය ටිකක් තිබුණා. ධාතු ප්‍රකෘති එකතු වෙනවා. ඊති හි හු මීමු. මතකයිනේ? දැන් මේ තියෙන්නේ මේක තමයි තියෙන්නේ. කඩතන ඊ කඩයි. මේ ප්‍රත්‍ය ටික කෙනෙකුට මතකයිනේ? ඊති හි හු මීමු.
විදිහට කරන්න පුළුවන් මෙතන වෙනස් කරන්න. බලන්න අක්කා මල් කඩයි අක්කලා මල් කඩති ඔහු මල් කඩෙහි ඔහු නෙවෙයි තෝ මල් කඩෙහි තොපි මල් කඩමු මම මල් කඩමි අපි මල් කඩමු. දැක්කනේ මේ ප්‍රත්‍ය ටිකෙන් මේක හදාගන්න කඩ කියන එකට මේ ප්‍රත්‍ය ටික එකතු වෙනවා. වර්තමාන කාලේ හිතන වාක්‍යයක්. මේකම කර්මකාරක වාක්‍ය වෙලා තියෙනවා. මේකම කර්මකාරක වාක්‍යයක්. මේ බලන්න. මේක මම ඉස්සෙල්ලා ලියන කර්මකාරක වාක්‍යයක් ලෙස අක්කා විසින් මල් කඩයි කියන්න බෑ කැඩේ ඕනනම් කියන්න පුළුවන් කැඩේ කියන්න පුළුවන් මේ බලන්න කැඩෙයි කියන්න පුළුවන් එහෙම නැත්නම් කඩනු ලැබේ කියන්න පුළුවන් එහෙම නැත්නම් කඩනු ලැබෙයි කියන්න පුළුවන් එහෙම නැත්නම් කඩනු ලබයි කියන්නත් පුළුවන්. බලන්න පහක් විදිහට ලියන්න පුළුවන්. මේවා ඔයගොල්ලෝ ඉස්සර ඉගෙන ගන්න නැත්නම් මොකද කියන්නේ? මල් කැඩේ කඩනු ලැබේ කඩනු ලබයි. මොන විදිහට දිවුවත් නිවැරදි. මම මේ ඔක්කොම නිකන් ලිව්වේ මෙන්න මේක බලන්නකෝ. මේක හැදුනේ කොහොමද? මේ ආඛ්‍යාතය හැදුනේ කොහොමද? මේ වගේ මේ හැදුනේ. කඩදන ඊ කඩයි කියලා හැදුනා. වගේම කඩ දන ඒ කැඩේ කියලා හැදුවා. දැන් ඕක තියෙනවා මම ඉක්මනට තියෙන මොකද? පහළ. බලන්න ඕගොල්ලෝ මෙතන පහළ. කාල කර්ම ක්‍රියා ප්‍රතිපද නිදසුන් එක බලන්න. ඉතින් වගව සම්පූර්ණ කරගෙන ගමන් බලන්න. මේ බලන්න. පළවෙනි එක අතීත කාල කර්ම ක්‍රියා ප්‍රත්‍ය. ඔබට මතකද අතීත කාල ත්‍රිකාලික ක්‍රියාපත්‍ය මතකද? අතීත කාල මේ කතෘකාර ක්‍රියාපත්‍ය මතකද? ඊ ඌ ඊහි ඌහු ඊමි ඌමු ඒ වගේ එකක් තමයි මේ තියෙන්නේ. පටන් ගත්තා. මේ තියෙන්නේ වගේ එකක්. හරිද? සිංහල. නිබන්ධනය ගන්න මම අර කිව්ව තැන ඉඳලා බලා ගන්න. ඔයගොල්ලෝගේ මයික් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා විතරක් ඔයගොල්ලෝගේ මයික් එක ඕපන් කරගන්න. හරිද? මම ආයිත් යනවා නිබන්ධනයේට. නිබන්ධනයේ මේවා සම්පූර්ණ කරගන්න ඕන ඔයගොල්ලෝ. අතීත කාල ක්‍රියාපද තියෙනවා මේ බලන්න. උත්තම පුරුෂයේ ඉනිමි උනුමු ඉනිහි උනුහු ඉනි උනු. ඔක අනිත් විදිහට කිව්වොත් ඉනි උනු ඉනිහි උනුහු ඉනිමි උනුමු. අතීත කාල ප්‍රථම පුරුෂය මධ්‍යම පුරුෂය උත්තම පුරුෂය මේ බලන්න නට දාන ඉනිමි නැටිනිමි නට දාන උනුමු නැටුනුමු නට දාන ඉනිහි ඊළඟ ස්ථනේ ලියා ගන්න පළවෙනි ස්ථනේ නැටිනිහි නට දාන උනුහු නැටුනුහු මේ නැතිද මම ලිය කියන්නකට ලියා ගන්න අමාරුයි බලන්න නැටිනිහි ඊළඟට නැටුනුහු නුහුරු වගේ ඇති හැබැයි මේක තමයි රටාව නැටුනුහු ඊළඟට නට දන ඉන්නි ඊළඟ බැරදී තියෙන හැටි බලන්න ඊළඟ එකේ තියෙනවා මේ ප්‍රථම පුරුෂ පේලියේ ඉනි උණු කියන පේලියේ නට දන ඉනි එන්න ඕන මයන් අයින් වෙන්න ඕන එකේ නට දන ඉනි නැටිනි නට දන උණු ත්‍රිස්රා නැටුණු නැටිනිහි නැටුණුහු නැටිනි නැටුණු මුහුරු වගේ ඇති. ඕක තමයි ඕකට තමයි තව ප්‍රත්‍යක් වෙලා ඔය නැටුණු කියලා එහෙම එන්නේ ඒකයි. හරිද? ඒක දැන් ඔක මතක තබා ගන්න. ඔකට අපි වෙන ඔතෙන්ට අපි වෙන මේ උදාහරණයක් අපි එකතු කරගත්තොත් එහෙම නට වෙනුවට අපි එකතු කරමු
බල කියන එක. එකපාරක් බලමු. පළවෙනි පේලිය දෙවෙනි පේලිය තුන්වෙනි පේලිය එකට ගමු. බලන්න. නට දණි නිමි නැටි නිමි. බල දණි නිමි බැලි නිමි. බල දන උණුමු බැලුණුමු. බල දණිහි බැලිනිහි. බල දනුණුහු බැලුණුහු. බල දණිනි බැලිනි. බල දනවුණු බැලුණු. ඔය පොඩ්ඩක් වෙනසක් පොඩි අර වෙනස් සංකෘතාවයක් තියෙනවා. උත් ඔයගොල්ලෝ මතක තබා ගන්න. ඊට පස්සේ වර්තමාන කාල ක්‍රියාපද්ධතියකට ගියොත් එහෙම ඒකෙත් පළවෙනි පේලිය හදලා තියෙන නට දන එමි නැටෙමි. නට දන එමු නැටෙමු. නට දනෙහි නැටෙහි. නට දන එහු නැටෙහු. නට දන ඒ නැටේ මොන මයන්නක් තියෙන එක අයින් වෙන්න ඕන. එතනත් අර ප්‍රත්‍ය වැරදි එතන තියෙන. එතන තියෙන ප්‍රත්‍ය වැරදි දෙවෙනි එකේ අහගන්න හරියට අවබෝධ කරගන්න. නට දන ඉනිමි කියලා තියෙන නට දන ඉනිමි නෙවෙයි. නට දන ඒ එන්න ඕනේ එතන. ඉනිමි ඉනිම කියලා තියෙන්නේ. නට දන ඒ. ඔය කියන ප්‍රත්‍ය ටික බලන්න. එමි එමු එහි එමු ඒ එති. අනිත් පැත්තට ගොත් ඒ එති එහි එමු එමි එමු. රතන වරහන් විතර තියෙන එක වැරදි. නට දන ඒ නැටේ. නට දන එති නැටෙති. ගැටලුවක් තියෙනවා මේක උරුනම් පස්සේ ඊළඟ කොටසේ උරුනම් පස්සේ අහන්න. අනාගත කාලෙත් මේ විදිහට පොඩ්ඩක් ගන්න පුළුවන් බලන්න. මේ බලන්න. නට දන බලන්න ප්‍රත්‍ය ටික ඉස්සෙල් බලන්න. එන්නෙමි එන්නෙමු එන්නෙහි එන්නෙහු එන්නේ එන්නෝ. නට දන එන්නෙමි නැටෙන්නෙමි. නට දන එන්නෙමු නැටෙන්නෙමු. නට දන එන්නෙහි නැටෙන්නෙහි. ඊළඟ ස්තනේ නැටෙන්නෙමි ඊළඟට නැටෙන්නෙහි. නට දන එන්නෙහි නැටෙන්නෙහි. ඊළඟට නට දන එන්නෙහු නැටෙන්නෙහු. එතන ඉස්සරහා ඊළඟට නට දන එන්නේ නැටෙන්නේ ය කියන එක බා එක උකට දාලා එකක් නෙවෙයි. නමුත් වාක්‍ය ක්ලියර් කරලා ලියන්න ඕන එකක් අද්ද. නට දන එන්නේ නැටෙන්නේ. ඊළඟට නට දන එන්නෝ නැටෙන්නෝ. එනකොට පැහැදිලි වෙනවා ඇති මේ ප්‍රත්‍ය ගන්නලා ඔබට මේක කරන්න පුළුවන්. අන්න වෙන බල කියලා ගත්තත් ඒත් ඔය විදිහට පුළුවන්. උග වාක්‍ය රීති කතා කරනකොට මම ඔක කියලා දෙන්නම්. ක්‍රියාපද කොටසට දාලා ක්‍රියාපද කොටසට දාලා sorry කර්මකාරක වාක්‍ය වලට දාන්නේ කතා කරනකොට මම ඔක කියලා දෙන්නම්. එහෙනම් දැන් ඔයගොල්ලන්ට ප්‍රත්‍ය ටික පොඩ්ඩක් අවබෝධ කරගන්න. මේකේ ප්‍රත්‍ය ටික පාඩම් කරගන්න ඕන. කර්මකාරක වාක්‍ය ලියන්න. ඉනිමි උනුමු ඉනිහි උනුමු ඉනි උනු එමි එමු එහි එවු ඒ එති එන්නෙමි එන්නෙමු එන්නෙහි එන්නෙහු එන්නේ එන්නෝ කියන ප්‍රත්‍ය 18 ඔයගොල්ලෝ ඒවා හයිලයිට් එකක් තියෙනම් කරගන්න මෙන්න මේ ටික. මොකද ඔයගොල්ලෝ සමබරව මේක පේනවා ඇති. හයිලයිට් එකක් තියෙන හයිලයිට් කරගන්න නැත්නම් යටින් රතු පෑනෙන් හරි ඉඩක් ගන්න මේ ප්‍රත්‍ය වලට. ඒ අතීත කාල කර්ම ක්‍රියා ප්‍රත්‍ය ටික තියෙනව නේද? අන්න ඒ ටික හයිලයිට් කරගන්න නැත්නම් ඉරක් ඇඳ ගන්න මෙන්න මේ ඉනිමි උනුමු. ඒවා ඉරක් ඇඳ ගන්න නැත්නම් කුටු කරගන්න නැත්නම් හයිලයිට් කරගන්න. ඉනිමි උනුමු වරහන් විතර තියෙනව නෙවෙයි හරිද? ඉනිහි උනුමු අතීත කාලේ ටික ඉනි උනු. ඊළඟට වර්තමාන කාල ටිකට ගියොත් එමි එමු එහි එහු ඒ එති. අනාගත කාල ටිකට ගියොත් එන්නෙමි එන්නෙමු එන්නෙහි එන්නෙහු එන්නේ එන්නෝ. මෙන්න මේ ප්‍රත්‍ය 18ක් බලන්න. පළවෙනි එකේ 6යි, දෙවෙනි එකේ 6යි, තුන්වෙනි එකේ 6යි. අතීත කාලෙන් 6යි, වර්තමාන කාලෙන් 6යි, අනාගත කාලේ 6යි. 6 වැඩි කිරීම 3 18යි. හරිද? එතකොට අතීත කාලේ, වර්තමාන කාලේ, අනාගත කාලේ කියන කාල තුනට අයත් කර්මකාරක ආඛ්‍යාත හේවත් කර්ම ක්‍රියාපද නිර්මාණය කරන්න පුළුවන් ප්‍රත්‍ය 18ක් තියෙනවා. අර කර්තෘකාරක ආඛ්‍යාත නිර්මාණය කරන්න පුළුවන් ප්‍රත්‍ය 18ක් වගේම. ඔයගොල්ලෝ මම හිතන්නේ කියන එක තේරෙනවා ඇති කිව්ව එක. දැන් මෙන්න මෙතන තියෙන අභ්‍යාසයක් කරන්න. මේ අභ්‍යාසය දැන් ඔයගොල්ලන්ට කරන්න බෑ. මම හිතන්නේ මොකද අපි කර්මකාරක වාක්‍ය කතා කරලා නැති නිසා ඒ අභ්‍යාසය කරන්න අමාරු වෙයි. හරිද? ඒක අභ්‍යාසය සරල නෑ ඔයගොල්ලෝ. ඒ අභ්‍යාසය දේශයෙන් කරන්න පුළුවන් අභ්‍යාසයක් නෙවෙයි. දැන් මොකද මෙන්න මෙහෙම ඉන්න එපා.
මේ එතන මේ පළවෙනි 6 එන්න ඕන 1 2 3 4 5 කියන පළවෙනි 6 එන්න ඕන අතීත කාල වාක්‍ය 6ක්. ඒ අතීත කාල වාක්‍ය 6 ඒක වචන බහුව වචන ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ උත්තම පුරුෂ කියන පුරුෂ තුනෙන්ම අර වපුවේ තියෙන ක්‍රියාපද 6ෙන්ම ලියවෙන්නේ. මම උදාහරණයක් මෙහෙම කියන්නම්කෝ. දැන් ඔකේ තියෙන නට පළවෙනි එකේ තියෙන්නේ නටනවා කියන එකනේ. නටනවා කියන එකනේ. ඒකනේ තියෙන්නේ. දැන් ඒක මම මෙහෙම ලියනවා. ඔය නට කෙනෙක් ගන්න බෑ මේ මොකද මම නැටිනිමි කියලා එන්න බෑනේ. ඒක නිසා ඒක නට කෙනෙක් ගන්න බෑ වෙන ගැලපෙන එකක් ගන්න ඕනේ මේ ක්‍රියාපදේ ගන්න නැතුව. ඔයගොල්ලෝ එතන ගන්න කැඩිනිමි කියන එක. අනේ කැඩිනිමි කියන එක ගත්තාම හරි ඔක අපි උතෙන් දෙන්න තු පස්සේ අපිට ගහට යනවා. වාක්‍ය ටික කතා කරලා අපි උතෙන් දෙමු. ඔයගොල්ලෝ මම ඊතර වාක්‍ය හැලියන්න එපා දැනට. ක්‍රියාපද වර්ග ටික පිළිබඳව අපිට සාකච්ඡා කරලා අවසන් කළේ. අවසන්ම නැහැ. තා අපිට කොටස දෙකක් තුනක් තියෙන පොඩක් එහෙමෙන් කතා කරගන්න එකක් සාකච්ඡා කරගන්න ඕනේ. ඉදිරියේදී සාකච්ඡා කරගමු. දැනට ඔයගොල්ලෝ ඉක්මන් කරලා ගන්න ඔයගොල්ලෝට දීලා තියෙන නිබන්ධනයක් ඇති වාක්‍ය රීති කියන නිබන්ධනය. වාක්‍ය රීති කියන නිබන්ධනයේ අවසාන කොටසට යනවා. වාක්‍ය රීති කියන නිබන්ධනය ගන්නකෝ. වාක්‍ය රීති මයික් ඔෆ් කරන්න අවශ්‍යයි. වාක්‍ය රීති නිබන්ධනය ගන්න. නලබිච්චා ඉන්නවනම් මයික් ඔන් කරලා කියන වාක්‍ය රීති නිබන්ධනය නැහැ කියලා. වාක්‍ය රීති නිබන්ධනයක් තියෙනවා. ඔයගොල්ලෝ තාම පැහැදිලි එකක්. මේක අපි කතා කරලා තියෙන්නේ මුල කීපය. ඒ අර අපි සාකච්ඡා කරා ටිකමයි මෙන්න මෙතන අවසානයේ. සාකච්ඡා කරන්නේ ඔයගොල්ලෝ ගාව ඇති දැන් නිබන්ධනය. මම හිතන්නේ නිබන්ධනය ඇති කියලා. ඒ නිබන්ධනය අරගෙන නිබන්ධනයේ අවසාන පිටුව බලන්න. මම ඔබට පෙන්නන්නම්. බලන්න නිබන්ධනයේ අවසාන පිටුව. 8 9 කියන පිටුව දෙකට යනවා. මේක බැලුවහම ඔයගොල්ලෝ පේන දෙයක් තියෙන මේ බලන්න. මෙන්න මෙතන 8 වෙනි පිටුවේ ඉඳලා 8 වෙනි පිටුවේ අග ඉඳලා අර ප්‍රත්‍ය ටික ආපහු තියෙනවා. අර ටික ආපහු තියෙනවා. ඒ නිසා ඒව මෙතන ලියන්න නෙමෙයි මේක තියලා තියෙන්නේ. ඔබට පැහැදිලි වෙන්න මම කියන එක අර ප්‍රත්‍ය ටික කියලා කිව්වේ කර්තෘකාරක ප්‍රත්‍ය ටික. මොනවද කර්තෘකාරක ප්‍රත්‍ය ටික? අතීත කාලේ වනම් ඊමි ඌමු ඊහි ඌහු ඊ ඌ. වර්තමාන කාලේ ටික නම් කර්තෘකාරක ප්‍රත්‍ය ටික උනේ මීමු හීහු ඊති. අනාගත කාලේ නම් අන්නෙමි අන්නෙමු අන්නෙහි අන්නෙහු අන්නේ අන්නෝ. ඔය ටිකනේ. දැන් ඔය ටික අපු මෙතන ලියන්න අවශ්‍ය නැහැ. මොකද මේ නිබන්ධනේ තියෙන නිසා ඔබ මෙතන කැමැති ක්‍රියාපදයක් අරගෙන කර්තෘකාරක ක්‍රියාපද 18ක් ලියන්න. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කඩ කියන ක්‍රියාපද ධාතු ප්‍රකෘති අරගෙන මේ 18 වර්ණ ගන්න කියන දේ මේ කියන්නේ. මේ 18 වර්ණ ගන්න. ඔබ කරන්නේ නැත්නම් මේක මන්තිදී අපි ඉස්සරහදී මන්තිය අපිට පටන් ගන්න පුළුවන් මට්ටමක් ඒ ඉස්සරහදී ඒ වෙලාවට කතා කරනවා අනිවාර්යයෙන් මේක ඒක ලෝකයට ලොක් තියාගෙන මෙහෙම සාකච්ඡා කරන්න තේරෙන්නේ වෙන්න පුළුවන් සමහරවිට. දැන් මෙතන තියෙන ප්‍රථම පුරුෂනේ. ප්‍රථම පුරුෂය ඔයගොල්ලෝට අර නිබන්ධනේ තියෙන්නේ උත්තම පුරුෂය ඉඳලා ප්‍රාතිපදික මේ නිබන්ධනේ තියෙන්නේ ප්‍රථම පුරුෂය ඉඳලා. ගැටුවක් නැහැ. ප්‍රථම පුරුෂ ඒක වචන අතීත කාල ප්‍රත්‍ය මොනවද? මොකද්ද? ඊ. බහුවචන ප්‍රත්‍ය ඌ. මධ්‍යම පුරුෂ ඒක වචන ප්‍රත්‍ය ඊහි. බහුවචන ප්‍රත්‍ය ඌහු. උත්තම පුරුෂ ඒක වචන ප්‍රත්‍ය ඊමි. උත්තම පුරුෂ බහුවචන ප්‍රත්‍ය ඌමු. මතක් කරන්න මම මේක. ඊළඟ ප්‍රථම පුරුෂ ප්‍රත්‍ය ටික ප්‍රථම පුරුෂ අරගෙන පටන් ගත්තේ උත්තම පුරුෂ මේක ප්‍රථම පුරුෂෙන් පටන් ගන්න බලන්න. ඊ අර යන්නේ ඉස්පිල්ල දාලා එන ඊ ඒක වචන ඊ බහුවචන ති. මධ්‍යම පුරුෂ හි ඒක වචනයි හු බහුවචනයි. උත්තම පුරුෂ මී ඒක වචනයි මූ බහුවචනයි. හරි. ඊළඟ මේක ගත්තොත් එහෙම
අනාගත කාලේ ගත්තොත් කර්තෘකාරක ප්‍රත්‍ය ටික ප්‍රථම පුරුෂයෙන් ගන්න අරගෙන තියෙන උත්තම පුරුෂයෙන් දාලානේ මේක ප්‍රථම පුරුෂයෙන් අන්නේ අන්නෝ අන්නේහි අන්නේහු අන්නෙමි අන්නෙමු මොන දැන් ප්‍රත්‍ය ටික ඔක්කොම කිව්ව ඔයගොල්ලන්ට ලියන්න නෙවෙයි කිව්වේ මතක් කරන්න කිව්වේ. ඔයගොල්ලෝ කරන්න ඕන මෙන්න මේ මම කිව්ව ප්‍රත්‍ය ටික අරගෙන මෙන්න මේ වගුව සම්පූර්ණ කරගන්න. දැන් ඔයගොල්ලන්ට කරන්න බැරි නම් මම දැන් එකක් ලියාගෙන යනවා මේකට ගැලපෙන්නේ. මොඩිගේ මම ලියනවා. සර් මොන්ටියුට් එකද? මේ දරුවෝ ක්‍රියාපද වාක්‍ය රීති කියන නිබන්ධනය. ගොඩක් අනේ සර් ඒක නම වෙන පිටුව නෑනේ. ඕස 8යි තියෙන්නේ. 8යි තියෙන්නේ. ඒක පළවෙනි කොට 8යි. ඔව් ඔය වගු ටික නෑ අපේ පරණ ටියුට් එකේ අපිට පරණේවනේ හම්බුනේ. පිටුව 8යි තියෙන්නේ සර්. 8යි තියෙන්නේ මේ වගු ටික නැද්ද ඒකේ? නෑ සර් ඊට උඩ ටික තියෙන්නේ. ආර වාක්‍ය ටික විතරයි. ඔව් එතෙන්ට එන කම්පියුටර් සර්. හරි බලා ගන්නකො එහෙනම්. ඔයගොල්ලෝ මේ අභ්‍යාසය කරන්න පුළුවන් නම් හොඳයි. මුත් කරන්න බෑනේ දැන් එහෙනම් වගු එක නැති නිසා. කොහොම නමුත් ඔයගොල්ලෝ මේ ඔයගොල්ලන්ට මේක මේ වගේ වගුවක් හදා ගන්න වෙනවා ඔයගොල්ලෝ. වෙනම නිබන්ධනය නෙවෙයි. මේක දිහා බලලා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති මේක හදන විදිය. මේ අනුව වගුවක් හදා ගන්න. මම මේක අපි දැන් මේ කොටද අපේ මම ටීචර්ස් එකට මේ වීඩියෝ එක දාන්න නිසා ඔයගොල්ලෝ මේක බලා ගන්න පුළුවන්. මේ වගුව මේ වගු ටික වෙනම කොලයක හදලා ඔයගොල්ලෝ වෙනම තියාගන්න. වෙනම තියාගන්න මේක වටිනව කර්තෘකාරක වාක්‍ය නිවැරදිව ලියන්න සහ කර්මකාරක වාක්‍ය නිවැරදිව ලියන්න. මේක සාකච්ඡා කරලා තියෙන අර කලින් මම මේ බැලුවේ මෙතන අභ්‍යාසයක් ඔයගොල්ලන්ට එකතු කරන්න පුළුවන්ද කියලා. කමක් නැහැ. ඒතර මේ වැකි ටික ඔයගොල්ලෝගේ තියෙනව නේද? වැකි ටික තියෙනවනේ ගැටලුවක් නැහැ. කර්තෘකාරක කර්මකාරක වාක්‍ය කියන මාතෘකාව තියෙනව නේද මේ වැකි ටික? මේ වැකි ටික තියෙනව නේද කවුරු මයික් ඔන් කරලා කියන්න? තියෙනව නේද? ඔව්. එහෙමයි සර්. හරි. කර්තෘකාරක කර්මකාරක වෙකි කියන මාතෘකාවට අදාළ ඔව් සර් තියනවා. හරි මම මේක මෙතෙන්ට ගත්තේ ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ මාතෘකා කර්තෘකාරක කර්මකාරක වාක්‍ය කියන මාතෘකාව සම්බන්ධයි ක්‍රියාපද පාඩම. කොහොමද සම්බන්ධ වෙන්නේ? මෙන්න මෙහෙමයි බලන්න නේද? කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ කියලා බලන්න. ඒක සම්බන්ධ වෙන්නේ ක්‍රියාපදවලදී අපි ඉගෙන ගත්තා ත්‍රිකාලික ක්‍රියාපද කියන එකක් සහ කර්ම ක්‍රියාපද කියන එකක්. ත්‍රිකාලික ක්‍රියාපද සහ කර්ම ක්‍රියාපද කියලා ගන්න. ත්‍රිකාලික කියලා ගත්තේ කර්තෘකාරක වාක්‍ය වල ආඛ්‍යාත හදන විදිය. කර්ම ක්‍රියා කියලා ගත්තේ කර්මකාරක වාක්‍ය වල ආඛ්‍යාත හදන විදිය. ඒ නිසා අර ක්‍රියාපද පාඩමේ සාකච්ඡා කළ ත්‍රිකාලික ක්‍රියා ටිකයි ක්‍රියාපද ටිකයි ක්‍රියාපද පාඩමේ සාකච්ඡා කළ කර්ම ක්‍රියාපද ටිකයි අතිශය වැදගත්. මොකටද? නිවැරදිව කර්තෘකාරක වාක්‍යයක් සහ කර්මකාරක වාක්‍යයක් ගොඩනගා ගන්න. පොඩි අවස්ථාවක් දෙන්න ඔයගොල්ලෝ පොඩ්ඩක් ගැටලුවක් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන්. මම තවත් මාතෘකාවට යන්න හදන්නේ ක්‍රියාපද වලින් පස්සේ. කාට හරි මොන ගැටලුවක් තියෙනවා කියන්න. මට විසඳන්න පුළුවන් ඒවා. තේරුම් නැති දෙයක් තියෙද ඒ මොනක් කමක් නැහැ. මෙතන නෑ වගේ නේද? ගැටලුවක් තියුණොත් අනිවාර්යයෙන්ම මයික් ෆෝන් කරලා අහන්න. මොකද නිකන් සද්ද නැතුව ඉන්න එපා. පන්ති වුණා නම් මම දන්නවා මේ අහන්න ඕන කාගෙන්ද නැත්te කාගෙන්ද නේද? මොකද වල්ලා මම අහනවා ඉතින්. මේකෙදි මේක බලන්න දෙයක් නෑ, පේන්නේ නෑ, අහන්න ක්‍රමයක්වත් නෑ. අහුවත් හරියට උත්තර ඉදි කියලා හිතා ගන්නත් බෑ. සමහර මයික් එක ඔන් කරන්නෙත් නෑ ප්‍රශ්න අහුවාම. නේද? එහෙම ගැටලුවක් තියෙනවා. කොහොමද මුත් අපි බලමු මේක කරන්න පුළුවන් ප්‍රමාණය මොනවද වෙනද අපි ඒක කරගෙන යමු. හරි. ඊළඟට මේ අපි ගත්තොත් ගැටලු නැහැ නේද කාටවත්? ගැටලුවක් තියෙනවා මම කන්නේ අහන්නද? මම අර ක්‍රියාපදවල ත්‍රිකාලික ක්‍රියාපද සහ කර්ම ක්‍රියාපදවල වැදගත්කම තමයි මෙතෙන් සාකච්ඡා කරේ. ඊට පස්සේ මම යනවා කර්තෘකාරක හා කර්මකාරක වාක්‍යයේ ස්වභාවය පොඩ්ඩක්
විමසන්න නැත්නම් විවරණය කරගන්න. එතකොට කතෘකාරක හා කර්මකාරක වාක්‍ය කියන කොටස අපිට පුළුවන් වෙන්න ඕන මේ මාතෘකාවෙන් අනිවාර්යෙන් විභාගෙ දෙවෙනි පේපර් එකේ ප්‍රශ්නයක් එනවාමයි. කතෘකාරක වාක්‍යයක් කර්මකාරකට හරවන්න හෝ කර්මකාරක වාක්‍යයක් කතෘකාරක වාක්‍යයක් ලෙස ලියා දක්වන්න හෝ විභාගෙදී එනවාමයි. කෙටි පේපර් එකේ ලකුණු 40 දෙන පේපර් එකේ නෙවෙයි, කෙටි ප්‍රශ්න 40 දෙන එකේ නෙවෙයි. දෙවෙනි පේපර් එකේ ව්‍යාකරණ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ ඔයගොල්ලෝ අරන් බලන්න පාස් පේපර්. ඒ අරන් බැලුවම ඔයගොල්ලෝ පේනවා කතෘකාරක වාක්‍යයක් නිවැරදි කරන්න ඕන, කර්මකාරක වාක්‍යයක් කතෘකාරට හරවන්න ඕන, කතෘකාරක වාක්‍යයක් කර්මකාරකයට හරවන්න ඕන. ආදී ලෙස වාක්‍ය නිවැරදි කරන්න එනවාමයි. ඒ නිසා මේ නිබන්ධනය අතිශය වැදගත් විභාගය සඳහා. සමේකන් වැඩිපුර පරිශීලනය කිරීමේ උවමනාවක් ඔයගොල්ලන්ට තේපාසන වාක්‍ය කර්මකට හරවන්න කියලා දෙන්නේ. අපි මෙතන ගොඩාක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙලා මොකද පැහැදිලි කිරීමක් කරගන්නට ඕන. කතෘකාරක වාක්‍යයක් කර්මකාරට හරවන්න ඔයගොල්ලෝ 9 ඉගෙන ගත්තා. අපි දැන් 10 දිත් යනවා තව ඒක පිළිබඳව විමසීමක් කරගන්න ඕන. මොකද කතෘකාරක වාක්‍යයක් සහ කර්මකාරක වාක්‍යයක් කියන්නේ මොකක්ද කියලා මම දැන් මොහොතකට කලින් මතක් කරා. කාරක කියන වචනේ තේරුම මොකද්ද මම කිව්වේ? කාරක කියන එකේ තේරුම තමයි කාරක කියන වචනේ තේරුම තමයි කරන්නා. කරන්නා. ඒ කියන්නේ ක්‍රියාව කරන්නා. ක්‍රියාව කරන්නා කතෘ නම්. පැහැදිලි මොකක්ද? ක්‍රියාව කරන කෙනා කතෘ නම් මෙම වැකිය කතෘකාරක වේ. ක්‍රියාව කරන්න කර්මය ක්‍රියාව සිදුවන්නේ කර්මයට හෝ ක්‍රියාව කරනා කර්මය නම් එම වාක්‍ය කර්මකාරක වේ. වෙනත් විදියකට කියනවා නම් යම්කිසි වැකියක ආඛ්‍යාත පදයෙන් කියවෙන්නේ ඉස්මතු කරලා තියෙන්නේ කතෘ නම් එවැනි වාක්‍ය කතෘකාරක වාක්‍ය වේ. මොකක් පැහැදිලි කරලා දෙන්න කියලා මම සාපු විස්තර කරන්න යන්නේ. එහෙම නැත්තම් යම්කිසි වාක්‍යයක අවසාන ක්‍රියාපදයෙන් හෙවත් ආඛ්‍යාත පදයෙන් කියවෙන්නේ හෙවත් ඉස්මතු කර දක්වන්නේ එම වැකියේ කර්මය නම් අපි එවැනි වාක්‍ය වලට කියනවා කර්මකාරක වාක්‍ය කියලා. මම ඉතින් කාරකයේ වචනේ අර්ථයත් එක්ක උදාහරණය කරගත්තාම ඔයගොල්ලන්ට වඩාත් හොඳින් මේක තේරෙනවා ඇති. එතකොට කතෘකාරක වාක්‍යයක් ඔබට දුන්නොත් කර්මකාරකට හරවන්න මතක් කරගන්න ඔයගොල්ලෝ දන්නවා. දැන් මේ වෙනකොටත් පියවර 4ක් අපි අනුගමනය කරන්නට ඕන. පියවර 4ක් අනුගමනය කරන්නට ඕන. ඔබ දන්නෝ ඒක. පළවෙනි පියවර අපි දන්නවා කතෘ මොකක් කරන්න ඕනද? කතෘ අනුක්ත කරන්න ඕන. ඕනම් තා විස්තර කරලා කියන්න පුළුවන්. කියන්න පුළුවන් මොන කතෘද? උක්ත කතෘ අනුක්ත කිරීම. පැහැදිලි පළවෙනි කාරණා. මේවා එකින් එක මතක තියාගන්න. ඔබ කර්මකාරක වාක්‍යයක් කියන කොච්චර දැනුම තිබුණත් කොච්චර උස්තාර කෙනෙක් වුණත් හොඳට දන්න කෙනා උස්තාර හැකියාව තියෙන කෙනා ඒ වුණත් අනේ ඔයා ලියපු වාක්‍යයේ මේකක් හරි වැරදි නම් මේවා ලේසි තුනක් නෙමෙයි තිබුණේ. අපේ ළමයිගේ අවධානය යන්නේ අනේ දෙයිනේ කොහොමද මේකේ අවසාන ක්‍රියාපදේ හදාගන්නේ කර්ම ක්‍රියාපදේ හදාගන්නේ. ඒකට විතරක් අවධානය යොමු කිරීම නිසා එහෙම නැත්නම් ඒකට වැඩි අවධානයක් යොමු කිරීම නිසා අපේ ළමයි මෙන්න මේ පළවෙනි අවස්ථා තුනෙන් එකක් ගැන ඉච්ඡර සැලකිලි දක්වන්න තියෙන්නේ. ඒක මග හැරවාගෙන ආඛ්‍යාතය හරියට හදලා වෙන තැනක් වරද්දලා සම්පූර්ණ එකේ වරද්ද ගන්න. ඒ නිසා වැකියේ මේ අවස්ථා හතරෙන් මොකක් වැරදුනත් වාක්‍ය වැරදි. ඒ නිසා කර්මකාරක වාක්‍යයක් නිර්මාණය කරනකොට ආඛ්‍යාතයට විතරක් ඔබගේ අවධානය යොමු කිරීම වටින්නේ නැහැ. ඔබ අවධානය යොමු කරන්න ඕන මේ පියවර 4ටම. කතෘ අනුක්ත කිරීම. අපි ඒක දන්නෝ තව විස්තර කරලා කියනවා නම් උක්ත කතෘ අනුක්ත කිරීම කියලා ලියන්න පුළුවන්. උක්ත කතෘ අනුක්ත කිරීම. උක්ත කතෘ අනුක්ත කිරීම. දෙවෙනි පියවර විසින් නිපාතය එකතු කිරීම. විසින් නිපාතය එකතු කිරීම. විසින් නිපාතය එකතු කිරීම. ඔබගේ ඔයි බලන්න කතෘකාරක කර්මකාරක වාක්‍ය කියන දණි
වැකි පහට ඉස්සරහින් තියෙන ඒ ටික ලියා ගන්න පුළුවන් මම මේ බෝඩ් එකේ දක්වන එක. බලන්න. දෙවෙනි පියවර. බලන්න. විතර ලියා ගන්න. විසින් නිපාත එකතු කිරීම. ඕනනම් විස්තර කරලා කියන්න පුළුවන් කොහමද? අනුත්ත කර්තෘට පසුව විසින් නිපාත එකතු කිරීම. මේකත් හරි මේකත් හරි මේකත් හරියට කරලා මේක නොකර හිටියොත් වාක්‍යයේත් කරදී. තුන්වෙනි එක. කර්ම පදය උක්ත කිරීම. කර්ම පදේ උක්ත කරන්න ඕන. අන්න බලන්න. ඕනනම් මේක විස්තර කරන්න පුළුවන් අනුක්ත කර්ම පදේ උක්ත කරන්න කියලා. මෙතන අපි ගත්තේ උක්ත කර්තෘ අනුක්ත කිරීම, අනුක්ත කර්තෘට පසුව විසින් නිපාතේ එකතු කිරීම, අනුක්ත කර්ම පදය උක්ත කිරීම. පියවර 3යි. හතරවෙනි එක දන්නවා ඒකත් දේසි. උක්ත කර්ම පදයට අනුව ආඛ්‍යාතය තැබීම. ආඛ්‍යාතය තැබීම. මම මෙතන මෙහෙම සම්බන්ධ කරලා ගන්නවා. ඔබට මතක නම් මෙතන කර්තෘකාරක වාක්‍යයක් තිබෙන්නට අනුවද මතක් වෙනවා අපිට මොකක්ද? කර්තෘකාරක වාක්‍යාත්‍යය තැබුවේ උක්ත කර්තෘට අනුව. මේක කර්මකාරක විදිහ මෙතන මොකද්ද කරන්නේ? මෙතන වාක්‍යාත්‍යය තියන්න ඕන උක්ත කර්මයට අනුව. උක්ත කර්මයට අනුව. මේ බලන්නකෝ. මම කලින් ලිව් එකක්ම ලියන්නම්. අක්කා මල් කඩයි. අක්කා මල් කඩයි. මම කර්මකාරකෙන් ලියනවා අක්කා විසින් මල් කඩයි. අක්කා විසින් මල් කඩයි. අක්කා විසින් මල් කැඩේ. කැඩේ නැත්නම් කැඩෙයි. දැන් මේ කලින් එක කර්තෘකාරක වැකියා ඒ කියන්නේ මෙන්න මේ જાති එක. දෙවෙනි එක කර්මකාරක වැකියා. ආඛ්‍යාත දෙකේ වෙනස බලන්න. ආඛ්‍යාත දෙකේ වෙනස බලන්න. කඩයි කියන අවසාන ක්‍රියාපදයෙන් කියවෙන්නේ අක්කා තමයි වැඩේ කරන්නේ. මොන වැඩේද? මල් කඩන එක. නිසා අවසාන ක්‍රියාවෙන් කියවෙන්නේ කර්තෘ නිසා අපි මේකට කර්තෘකාරක වැකිය කියලා කිව්වා. දෙවෙනි වැකිය බලන්න. කැඩෙයි. කැඩෙයි මොකක්ද? නැත්තම් මොනවද? කවුද? මොනවද කියලා වගේ අහන්නේ. කවුද කියලා අහන්නේ. ප්‍රාණවාචිත බව ගන්න. කැඩෙයි මොනවද? අක්ක නම් වෙන්න බෑ. අක්ක කැඩෙන්න බෑනේ. නේද? අක්ක නෙවෙයි මොකද්ද? කැඩෙයි මොනවද? මල්. එහෙනම් මෙතන කඩයි කිව්වහම අක්කව කියවුණා කර්තෘකාරක වැකියේ. මෙතන කැඩේ කිව්වහම කියවුනේ මල් පිළිබඳව. එහෙනම් මේක කර්මකාරකයි. ඍජුවම මේව ක්‍රියාව සිද්ධ වෙන බව දක්වනවා. සිද්ධ මේ ක්‍රියාව සිද්ධ වෙන බව දක්වනවා. මම හිතන්නේ විශ්වාස කරන පැහැදිලි වෙයි කියලා. මේකේ අර පියවරල් හතරක් මම මෙන්න මෙහෙම ලකුණු කරනවා. ඔයගොල්ලෝ පේනවා ඇති සමහරලාට. ඔපේවන් කියන්නේ. මේක පළවෙනි පියවර, මේක දෙවෙනි පියවර, මේක තුන්වෙනි පියවර, මේක හතරවෙනි පියවර අංක කරලා දක්වලා තියෙනවා. මෙන්න මේ විස්තර කිරීම තුල නැවත බලන්න අපිට කිව්වේ මෙන්න මේකනේ මෙතන මේක තමයි වෙනස් කරලා මෙතන ගන්න කිව්වේ. උක්ත කර්තෘ අනුක්ත කිරීම. දැන් අක්කා කියන එක අනුක්ත කරන්න තටමන්න ඕනේ නැහැ. මොකද ප්‍රථම පුරුෂ ඒක වචන නියමාර්ථ නාම වල උක්ත අනුක්ත ભેදේ වෙනසක් නැහැ. අක්කා අක්කාමයි, අයියා අයියාමයි, ගොවියා ගොවියාමයි, නරියා නරියාමයි, බල්ලා බල්ලාමයි. පේනවනේ? ඒ ප්‍රාණවාචී ඒක වචන නියමාර්ථ නාම වල උක්තනුත්තේ වෙනසක් නෑ. හැබැයි ওই ඒක වචන නාමයක් ගොවියෙක් නේද? ඊට පස්සේ බල්ලෙක්, පූසෙක්, මීයෙක් වගේ යවන ශබ්ද ඇවිල්ලා නියමාර්ථ වන අන්තිම වෙනසක්. මේ වගේම අනියමාර්ථ කරන්නේ නෑ.
මෙතන තියෙන එක රටාව. නිසා මේ අනිවාර්යයෙන් මෙතන තියෙන මේ වගේ එකක් අනුක්ත කරන්න ඕනේ නැහැ. මොකද උක්ත අනුක්තේ වෙනසක් නැති නිසා. ප්‍රාණවාචී ඒක වචන නියමාර්ථ නාම වීම තමයි හේතුව. අනියමාර්ථ වුණනම් අක්කා කියන අක්කෙක් වගේ නෝනේ. ඒ දන්නේ තික්කනේ නිකන් විහාරේ ආවට මේකනේ තුමා විදා කරන්න උත්සාහ කරන්නේ නේ. එතකොට මේක වෙනසක් නෑ ප්‍රාණවාචී ඒක වචන නියමාර්ථ නිසා. හැබැයි ඒක එහෙම වෙනස් වෙනකන් එහෙම ලිව්වා ළඟ එන්න ඕන දෙකට එන්න ඕන අනිවාර්යෙන් විසින්. එන්නම ඕන. අපි දන්නවා. අපි දන්න එකක් මේ කතා කරන්නේ. තුන්වෙනුව අනුත් කර්ම පදේ මන්නේ කඩයි කියන එකට අක්කාඩේ අරත් වෙන්නේ මල්. මල් තමයි අපි කැඩුවේ. මේ කඩයි කියන එක යටත් වෙලා ඉන්න මල් කියන පදය මොකක් කරන්න ඕනද? උක්ත කරන්න. දැන් ඉතින් අර වගේමයි මල් කියන එක උක්ත කරන්න කියලා මොනවා කරත් එහෙම කරන්න බෑ. ඇයි? ප්‍රාණවාචී නියමාර්ථ ඒක වචන හේවත් අක්කා අයියා නංගි මල්ලි වගේ වචන ඒ වගේම බල්ලා පුසා මීයා වගේ නියමාර්ථ වචන ගොවියෝ වගේ නියමාර්ථ වචන අනුත් කරන්න බැරි වගේම අප්‍රාණවාචී නාම පදයක් හතර මතක තියාගන්න. ඒක වචන වුණත් බහු වචන වුණත් මොකක් වෙන්නේ නැද්ද? උක්තනුක්ත ભેදේ වෙනසක් දක්වන්න ලැබෙන්නේ නැහැ. මල් කියන එක අනුත් කරාමත් මල්ම තමයි. මලක් කියලා දෙන එකත් අනුත් කරාමත් මලක්ම තමයි අප්‍රාණවාචී. සැලකට ගන්න මේ අප්‍රාණවාචී කිසිම නාමයක්. උක්තේ අනුක්තේ වෙනසක් දක්වන්න ලැබෙන්නේ නැහැ. එය ගෞරවාර්ථ ප්‍රත්‍ය ගන්නලා ප්‍රාණාත්වයක් ආරෝපණය කරලා නැතිනම් උදාහරණයක් ගත්තොත් පියුම්පු රුක්ෂයෝ අප්‍රාණවාචී හැබැයි ඕකේන ප්‍රත්‍යක්ෂ කළ ප්‍රාණවාචී බවක් තුල එතකොට වෙනස් වෙනවා. හැබැයි සුද්ධ අප්‍රාණවාචී ඒක වචන උන්න බහුවචන නාම පදයක උක්තනුක්තේ වෙනසක් දක්වන්න ලැබෙන්නේ නැති බව මතක තබා ගන්නට ඕන. මම විශ්වාස කරනවා ඔයගොල්ලෝ ඒක පැහැදිලි වෙන්නට ඇති කියලා. ඒ අනුව මල් කියන කනුත් කරන්න අවස්ථාවක් ආවේ නැහැ. හැබැයි ඒ ටික එහෙම වෙනස් නොවුනට ආඛ්‍යාතේ නම් මොනවා වුණත් වෙනස් කරන්නම වෙනවා. වෙනස් කරන්න වෙනවා. බලන්න. කඩයි අක්කා මොනවද මල්, කැඩේ මොනවද මල්. මල් කියන තමයි කියන්නේ. මෙතන හැදුනේ කඩ දන කලින් අපි කතා කරා මේ කඩ දන ඊ එකතු වෙලා කැඩේ හැදුනේ. මෙතන හැදෙන්නේ කඩ දන ඒ ඔයගොල්ලෝ මතක් නැති ඔයගොල්ලෝ අර මන් දුන්නු කතෘකාරක හා කර්මකාරක ක්‍රියාපද වලදී වර්තමාන කාලයේ ඒක වචන ප්‍රථම පුරුෂ ඒක ක්‍රියා ප්‍රත්‍ය තමයි ඊ වර්තමාන කාල ප්‍රථම පුරුෂ ඒක වචන කර්ම ක්‍රියාපද තමයි ඒ අනුව තමයි කඩදලේ කඩයි කඩදල ඒ කැඩේ කියලා හිතලා තියෙන්නේ. මේක තව එහාට යනවා. මේකෙන් අපි ගන්නේ කාලයයි මේක මෙතෙන්ට පරිවර්තනය කරනකොට වෙනස් කරලා ගන්නකොට කඩයි කියන එකකින් කතෘකාරක වාක්‍යයෙන් අපි ගන්නේ කාලය සහ ධාතු ප්‍රകൃතිය. මෙතනින් දෙකක් ගන්නවා. කාරණා දෙකක්. කාලය වෙනස් කරන්න බෑ. මේකේ තියෙන ධාතු ප්‍රകൃතිය වෙනස් කරන්නත් බෑ. මේ දෙක එහෙම ගන්නවල මෙතෙන්. මොන ධාතු ප්‍රകൃතිය කඩ කාලය මොකද්ද? වර්තමාන කාලය වෙනස් කරන්න බෑ. ඊළඟට මෙතනින් ගන්නවා අපි උත්තර කරන්න යන්නේ මේකට අනුවනේ. ඒකෙන් ගන්නවා මොකද්ද? වචන ભેදයයි පුරුෂ ભેදයයි. වචන ભેදය නම් අප්‍රාණවාචී නම් ඒක වචන බහුවචන තාක්‍යත වෙනස් වෙන්නේ. ඒක වචනේ කොට මේ සලකන්නේ පුරුෂයකට ප්‍රථම පුරුෂ ආඛ්‍යාතයේ මේ වර්තමාන කාලේ කාලයකට වර්තමාන කාල මෙන්න මේකේ ප්‍රථම පුරුෂ ඒක වචන ප්‍රත්‍ය වෙන්නේ ඒ. ඒක නිසා කඩදල ඒ කැඩේ කියලා. මෙන්න මේ රටාවට මේක පන්ති කාමරේ තිබුණා මේක හොඳින් ඔයගොල්ලෝ කෙනෙක් තේරෙන ටික ආය ළඟට ඇවිල්ලා තව පැහැදිලි කරලා විස්තර කරලා දෙනවා. දැන්ට කරගන්න මාළු ඒක කලින් දවසම මේක පැහැදිලි කරලා ඇති. ආයෙත් ඔන්න පැහැදිලි කරා. එහෙනම් ඔන්න මේක පිළිබඳව අවබෝධයක් ඇති කියලා විශ්වාස කරනවා. වෙබ් පිටුවට ඇවිල්ලා තවදුරටත් මේක හඳුනා ගන්න උත්සාහ කරන්න. බැරි වුණොත් නැවත මට පෞද්ගලිකව කතා කරලා ප්‍රශ්නයක් නැහැ. මේ පියවරවල ටික කොහොමද කරන්නේ කියලා සහ ඒ පියවරවල ඕගොල්ලෝ ගැටලුවක් තියෙන ආඛ්‍යාත ගොඩ නැගීම. ආඛ්‍යාත කීපයක් ගොඩ නගනකොට අපි ඔක හඳුනා ගන්නවා. එතකොට මෙන්න අපි දැන් දන්නවා උක්ත කතෘ අනුක්ත කිරීම අනුක්ත කතෘ පොදු විසින් පාඨක උක්ත කිරීම අනුක්ත කර්ම උක්ත කිරීම උක්ත කර්ම කරනවා ආඛ්‍යාත පදය ලැබීම කියන පියවර හතර අනිවාර්යයෙන්ම අනුගමනය කරන්න ඕනේ. මේ හතර අර වාක්‍ය ටික ඉස්සරහින් පියවර හතර ලියලා තියන්නත් ඕනේ. ලියලා තියලා මට මයික්‍රොෆෝන් කරලා කියන්නේ වාක්‍ය ටික මම ලියන්න කිව්වේ නෑ නේද කලින්? කවුරු හරි කියන්නේ? නෑ සර්. එල්ලියන් වාක්‍ය පාඩම් කරලා ලියන්න. මම මේ අතරේ තව උදාහරණයක් මේක පැහැදිලි කරනවා. දන්න අය ලියන්න.
නොදන්න අය තවදුරටත් අහගන්න. දැන් අර මෙන්න මෙහෙම වගේ මොකක්ද ගන්න තව වෙයි කියලා ගන්න. වර්තමාන කාලෙම ගන්න පොලිසිය ගොවියෝ කුරුල්ලන් එළවති සර් මේකේ ආඛ්‍යාත අර හැම විදියටම තියන්න ඕනද? නේ එක විදියට ඔයගොල්ලෝ දැනට ඕකේ ආඛ්‍යාතය තැබිය යුත්තේ හොඳට අහගන්න මම කියන එක. ওই වාක්‍යවල ආඛ්‍යාතය තැබිය යුත්තේ අර කර්මකාරක ප්‍රත්‍ය ගැන්වෙන ආකාරයට විතරයි. දැන් මම ගත්තනේ ඒ කියන එක ගත්තනේ විතරයි. තව විදි තියෙනවා. දැන් උතන ඒක කරන්න බෑ. උතන කළ යුත්තේ අර ඉනි උණු ඉනිහි උණු ඉනිමි උණුමු ඊළඟට ඒ එති එහි එහු එමි එමු එන්නේ එන්නෝ එන්නේහි එන්නෙහු එන්නෙමි එන්නෙහු කියන ප්‍රත්‍ය 18 ගන්නලා ඒ මොන හරි ප්‍රත්‍යයක් මෙතෙන් දෙන්නවන වාක්‍ය කරනකොට අන්න ඒ ප්‍රත්‍යයෙන් එකතු වෙන වාක්‍යයත් විතරයි තියන්න ඕන වෙන දන්නේව ලියන්න බෑ. උතන ලියන්න ඕනේ ඒ ප්‍රත්‍යය. අර ප්‍රත්‍ය 18න් හදන වාක්‍යයක් විතරයි උතන තියන්න පුළුවන්. තව විදි තියෙන ඒ උතන ගන්න එපා. ඍජුවම උතන වෙන්නේ මොකද්ද? ධාතු ප්‍රකෘතිය දාල කර්ම ක්‍රියාපත් එකතු වෙච්ච එකක් තමයි ඉතර කරනු ලැබේ ඒව බෑ. කරන ලද ඒවත් බෑ එන්න බෑ. උතන එන්න බැරි ඇයි? උතන ඍජුව ප්‍රත්‍ය එකතු කරලා කියන එකක් තමයි තියෙන්නේ. පොඩ්ඩක් අඩුපාඩුකම කියන්න. මේ බලන්න මම තව එකක් කියනවා වැද්දෝ සතුන් දඩයන් කරති කියලා කිව්වේ වැද්දෝ නිසා බහුවචන නිසා කරති කියලා කිව්වේ වැද්දෝ කියන එක ප්‍රථම පුරුෂ නිසා කියන කාරණා දෙකක් පොතේ ලබා ගන්න ඕනේ. ප්‍රථම පුරුෂ බහුවචන නිසා තමයි කරති කියන්නේ. ඒගොල්ලෝ තමයි ප්‍රථම පුරුෂ බහුවචන වර්තමාන කාල ක්‍රියාපද තමයි ඊ කියලා කියන්නේ. ප්‍රථම පුරුෂ බහුවචන කර්ම ක්‍රියාපද මොකද්ද? අන්නර වගේ තියෙන ප්‍රථම පුරුෂ බහුවචන කර්ම ක්‍රියාපද මොකද්ද කියනවා? එති කියලා. ඒකත් මම පොඩ්ඩක් කොහොමද මෙතනින් මතක් කරා. මෙතන තී කර දාන එති කියලා තියෙනවා. උඩ අපේ එක බේසික් හදන්න ළමයි ඉතින් දෙන්න. දැන් මෙන්න පළවෙනි පියවර මේ තීරිච්ච අය ලියාගෙන යන තේරුමයි මේක දිහා බලාගෙන ඉච්චරයි. වැද්දෝ කියන එක අර්ථ කරනවා කොහොමද? වැද්දන්. ඊට පස්සේ දෙවෙනි පියවර විසින් එකතු කරන්නට ඕන. තුන්වෙනි පියවර අනුක්ත කර්ම යුක්ත කරනවා සත්තු කියලා. ඊළඟට අපිට හදන්න තියෙන අවසාන ක්‍රියාපදය දඩයන්. මේකෙන් ගන්නවා මොකද්ද? කාලයයි ධාතු ප්‍රකෘතිය. කාලය වර්තමාන ධාතු ප්‍රකෘතිය කර ඒකට එකතු කරනවා කාලය කර කියන එකට කාලය තමයි වර්තමාන කාලය තමයි ඇති වෙන්නේ. ඒක ධාතු ප්‍රකෘති වර්තමාන කාල මෙන්න මේකට දාලා ආඛ්‍යාතය තියනවා. ඒක නිසා ප්‍රථම පුරුෂ බහුවචන ප්‍රත්‍ය කරන වර්තමාන කාල ප්‍රථම පුරුෂ බහුවචන කර්ම ක්‍රියාපද ගන්න මෙතන ගන්න. ත්‍රිකාලික ගත්ත මෙතන නේද කර්ම ක්‍රියාපද ගන්නකොට කර කියන එකට වර්තමාන කාල ප්‍රථම පුරුෂ බහුවචන කර්ම ක්‍රියාපද වෙන්නේ මොකද්ද? ඔයගොල්ලෝ අර මම බලන්න එති කියන එක ළඟට කර දන එති කර දන මේක කර දාලා ප්‍රත්‍යය එති කියන එක කර දන එති කෙරෙති අද තේරුම් නැත්නම් මම ඊළඟ සයිඩ් කිය දෙනවා. කරදාන ඇති කෙරෙති. මෙතන කෙරෙති කියන එකෙන් කියවෙන්නේ මෙන්න මෙයා පිළිබඳව ඒවත් කර්මය පිළිබඳව. මෙතන කරති කියන එකෙන් කියවෙන්නේ මෙන්න මෙයා ඒවත් කර්තෘ පිළිබඳව. කර්තෘකාරක සහ කර්මකාරක කියලා තියෙන වෙනස්කම තමයි යෝග. ඕක. මට ඉස්සරහට තව නිබන්ධනයක් මේකට දෙන්න වෙනවා. මට මේ විදිහට මේ කර්මකාරක වාක්‍ය කියන එකට මොකද මේ නිබන්ධනයේ සම්පූර්ණ විස්තරයක් ගන්න මදි ප්‍රමාණවත් නැහැ. මෙන්න මේ රටාවට තමයි පළවෙනි වැකිය තියෙන්නේ. ගෝවියෝ ගවයන් ආරක්ෂා කරන. ලියලි ඉවර නැති අය ඉන්නවද?
ලිලි ඉවරයි පොඩ්ඩක් මයික් ඕන් කරලා කියන්න ඉවරයි කියලා කීප දෙනෙක් කිව්වනම් අපි යන්න පුළුවන් ඉතින්. ඉවරයි සර්. ඉවරයි සර්. මම මේ කියන මම මේ කියන රටාවට තියෙන්න ඕන හරිද? මේකත් මතක තියාගන්න. ඔයගොල්ලෝ ඕන ඕන විදිහට ආක්‍යයක් තියෙන්න බෑ. මම මේ කිව්ව දැන් කියලා දුන්න ආක්‍යයතේ තියන්න. අමාරුණත් ඒ ආක්‍යය තියන්න ඕන ලේසි වාක්‍ය ටිකක් තියෙන නිසා. ලේසි වාක්‍ය ටිකක් තියෙන නිසා. හරි බලමු. පළවෙනි වාක්‍ය ලේසි කියන දෙයක් නේ. ගොවියෝ ගවයන් ආරක්ෂා කරදී මේකමයි කරවදී. වැද්දෝ සතුන් දඩයම් කරති කියන එකමයි ඒකේ තියෙන්නේ. ඒකට වාක්‍ය නිවැරදි වෙන්න ඕන පහළ තියෙන විදිහ තියලා ලියන්න. පළවෙනි පියවර ගොවියෝ කියන කනුත්ත කරන ගොවියන් 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 ගොවියන්. දෙවෙනි පියවර පොඩ්ඩක් ඉඩ තියලා ලියන්න. ඉඩ කියලා පොඩ්ඩක් පොඩි ඉඩක් තියලා ලියන්න. විසින් දුරස් කරලා ලියන්න කියලා කියන්නේ. ගොවියන් පළවෙනි පියවර, දෙවෙනි පියවර විසින්. තුන්වෙනි පියවර අනුත්ත කර්ම යුක්ත කරන ගවයන් කියන එක ගවයෝ ආරක්ෂා කරති. කොහොමද හැදුනේ ආරක්ෂා කරති කියන එක බලමු අපි. ආරක්ෂා කරති කියන එක එන්න ඕන කොහොමද ආරක්ෂා කෙරෙති කියලා ආඛ්‍යාතයක් එන්න ඕන. දැන් අපිට ඕන අපි ඔක ලියන්න ගන්නවා කියලා ලියාගෙන යන්න නෙමෙයි. තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන් මට්ටමින් අපි ඉගෙන ගන්න ඕනේ. ඒක නිසා කෙරෙති කියන එක හැදුනේ කොහොමද? කරති කියන ක්‍රියාවෙන්. කරති කියන ක්‍රියාවෙන් අපි ගත්ත කර්තෘ කර්ම කියන ක්‍රියාව ගත්තා. මොනවද ගත්තේ? ධාතු ප්‍රകൃතිය ගත්තා. ධාතු ප්‍රകൃතිය මොකද්ද? කර. ධාතු ප්‍රകൃතිය අරගෙන මේකට එකතු කරාම මොකක්ද එකතු කරන්න ඕන? කරක ධාතු ප්‍රകൃතිය එකතු කරන්න ඕන. වර්තමාන කාල ඊළඟට අපි යනවා මේ කර්මකාරක වැතියේ උක්තය. කවුද? ගවයෝනේ. ගවයෝ. වර්තමාන කාලය මේකෙන් කර්ම දෙකක් ගන්නවා, මේකෙන් කර්ම දෙකයි. මෙතනින් දෙකයි ගන්නෙ, මෙතනින් දෙකක් ගන්න. උක්ත කරන කර්මෙන් කර්ම දෙකක් ගන්නවා. මෙතනින් ගත්ත දෙක දැන් අරන් තියෙනවා. ඒකෙන් ධාතු ප්‍රകൃතියයි කාලයයි. කර තියෙන ධාතු ප්‍රകൃතිය කාලය වර්තමාන. අරගෙන ඉන්නවා. උක්ත කර්මයෙන් කාරණා දැන් ගත්තා. ඒකෙන් ගන්නෙ පුරුෂය මොකක්ද? වර්තමාන කාල මොන පුරුෂයද මේක? ප්‍රථම පුරුෂය. ප්‍රථම පුරුෂය. මම ආඛ්‍යාතේ හැදෙන විදිය කියන්නේ ඔටෝ නිකන් ලියලා ඉන්න නෙමෙයි. හැදෙන විදිය කියන්නේ. හරියට දැනගන්න. ඊළඟට තව එකක් ගන්න දෙවෙනි කාරණාව මොකක්ද? ප්‍රථම පුරුෂය. මොකක්ද මේකේ දෙවෙනි කාරණාව ගන්නෙ? වචන ભેදය. ප්‍රථම පුරුෂය මොකක්ද වචන ભેදය? බහු වචන. එහෙනම් මෙතන අපි ගන්නෙ කාලයයි පුරුෂයයි වචන ભેදයයි. කාලය වර්තමාන කාලයයි පුරුෂය ප්‍රථම පුරුෂයයි. වචන ભેදය බහුවචනයි. දැන් මෙන්න මේ ටික නියෝජනය කරන මෙන්න මේ ටික වර්තමාන කාල ප්‍රථම පුරුෂ බහුවචන කර්ම ක්‍රියාපත්‍ය හොයා ගන්න. අපි දන්නවා මේ නෝටත් වර්තමාන කාල කර්ම ක්‍රියාපත්‍ය මොකක්ද? බහුවචන පත්‍ය තමයි. එති කියන එක ඒ අනුව කරදම එති හැදෙනවා කොහොමද? කෙරෙති කියන. කෙරෙති මේක මේ විදියටම තියෙනවා. තව ආඛ්‍යාතනයක ලියන්න පුළුවන් කියලා මම දන්නවා. ඕගොල්ලොත් දන්නවා. හැබැයි මේ කියලා දුන්නු රටාව ක්‍රමයට අනුව නම් ඕගොල්ලෝ ලියන්න ඕන මේක මේ විදියට. කියලා දුන්නු රටාවට අනුව නම් ඕගොල්ලෝ මේක මේ විදියට ලියන්න ඕන. ඒක ලිව්වොත් මට තේරෙනවා ඕගොල්ලෝ මේක හරියට වැඩේ දන්නවා කියලා. නැත්නම් මට හිතෙනවා මට තේරෙන්නේ එහෙනම් ඕගොල්ලෝ දන්නේ නැහැ කියන එක. වෙන රටා තියෙන්න පුළුවන්. නමුත් අපි ඉගෙන ගන්න පළවෙනි රටාව. ඒවත් මම කියලා දුන්න ඉස්සරහදී. කියලා දුන්නු පළවෙනි රටාව ඕගොල්ලෝ අනිවාර්යෙන් ඉගෙන ගන්න ගොවියෝ ගවයන් ආරක්ෂා කරති කියන්නේ. හරිද? ඊළඟට ළමයි ගුරුවරුන් නම දිති. ලේසි. ඔයගොල්ලෝ හදලා ඇති මේක මේනකොට ළමයින් අල්නායන්න එන්න ඕන. ළමයින් විසින් ගුරුවරුන් කියන එක ගුරුවරු වෙන්නට ඕන. ළමයින් විසින් ගුරුවරු නමදිති කියන එක අපි නිකම් අර ක්‍රමේ රටාවට හදලා කියන්න පුළුවන්. මොකද්ද? ඔයගොල්ලෝ විතර හදලා බලන්න නවදිති කියන එක. නැමදෙති ළමයින් විසින් ගුරුවරු
නැම දෙති කියලා වාක්‍ය නිවැරදි වෙන්නට ඕන වාක්‍ය හැදෙන්නට ඕන ළමයින් විසින් ගුරුවරු නැම දෙති කියලා වාක්‍ය නිවැරදි වෙන්නට ඕන එහෙම ලියලා නම් තමයි නැම දෙති කියන ආඛ්‍යාතය හැර වෙන ආඛ්‍යාත තියෙනවා හැබැයි නැම දෙති කියන ආඛ්‍යාතය මෙතනදී ලියන්න ඕන මොකද දැන් අපි ඉගෙන ගන්න වාක්‍ය රටාව ඒක නිසා වෙන එකක් ලිව්වොත් මම විශ්වාස කරනවා ඔබට මේක තේරුන්නේ නැහැ නිසා මේ තේරුම් ගත්ත එක අපි උදේට ලියන්න ඊළඟ බාලිකාවෝ අසරණයන් ආරක්ෂා කරති ලියමු අපි ඒකත් ඉක්මන් කරලා බාලිකාවන් විසින් අසරණයන් මුක්ත කරන්න ඕන අසරණයෝ බාලිකාවන් හරිනේ බාලිකාවන් වෙනවා බාලිකාවන් විසින් අසරණයෝ ආරක්ෂා කෙරෙති කියලා තියන්න ඕන වෙන කිසිම ක්‍රමයකට තියන්න බෑ කෙරෙති කියලා තියන්න ඕන වෙන කිසිම ක්‍රමයකට තියන්න බෑ ඊළඟට අපි යනවා 4 පාලකයෝ කම්කරුවන් පසසති ලියමු මෙහෙම පළවෙනි පියවර පාලකයන් දෙවෙනි පියවර විසින් පළවෙනි පියවර පාලකයන් දෙවෙනි පියවර විසින් තුන්වෙනි පියවර කම්කරුවන් කියන එක කම්කරුවෝ කරන්න කම්කරුවෝ පසසති කියන එක කර්තෘකාරකයි අපි කර්මකාරක කරනවා නිවැරදි රටාවට පැසසෙති අපි යන අවසාන වාක්‍යය ඔක්කොම වර්තමාන කාලයි ලේසි හැබැයි මෙච්චර ලේසි එකකුත් එක්ක තවත් පොඩක් අමාරු එකකුත් එනවා විභාගෙදී හරිනේ රජය රට සීග්‍රයෙන් සංවර්ධනය කරයි ලියන්න මෙහෙම රජය විසින් රට මට මේකේ මොකද්ද කර්මය තමයි රට හරිද දැන් ඒක උක්තමත ભેදේ වෙනසක් නැහැ නේ පේන්නේ අප්‍රාණ වචින් අය කියනවා රජය විසින් රට ශීඝ්‍රයෙන් සංවර්ධනය රට කියන එක අප්‍රාණ වචන ස්වභාවයක් ගන්න නිසා කරයි කියන එක කෙරේ කියලා ලියන්න ඕන කෙරේ කියලා ලියන්නත් බෑ කෙරේ කියලා ලියන්න මොකද අපි දන්නේ කනේ කර දන ඒ කෙරේ දැන් ඔයගොල්ලෝ පේනවා ඔයගොල්ලෝ මෙතන අපි භාවිතා කරන ප්‍රධාන කර්මකාරක ප්‍රත්‍යවර්ග දෙකයි එකක් තමයි ඒ වර්තමාන කාල ප්‍රථම පුරුෂ ඒක වචන වර්තමාන කාල ප්‍රථම පුරුෂ බහු වචන ඒකයි මේ දෙක තමයි මෙතන මෙච්චරලා භාවිතා කරේ ඊට වඩා දෙයක් භාවිතා කරේ නෑ දැන් ওই දෙකයි තව 16ක් තියෙනවා තව 16ක් තියෙන 16 නුත් වාක්‍ය හැදීමේ හැකියාව තියෙන්න ඕනේ හරියට ඉගෙන ගන්න ඕනේ දැන් ඔබ මේ රට අද විතරක්වත් හරියට පරිශීලනය කරලා මේ රට අද ඉගෙන ගත්තා අපිට ඉදිරියේදී ත්‍රිපිටක සාකච්ඡා කිරීමේ හැකියාව තියෙනවා ඊළඟට මම පොඩි වෙලාවක් දෙනවා මේක ලේසි එතන පහලා තියෙනවා ඊළඟට තව වාක්‍ය පහක් පාසඳන් වාක්‍ය කර්තෘ කාර්යකට හරවන්න කියන එක අරවල යනවා විස්තරත් නිබන්ධනයක් එක්ක මේක සාකච්ඡා කරන නිසා මම මේ මුඩි කතා කරගෙන යනවා මොකද කර්මකාරක රටා ටික වෙන වෙනම සාකච්ඡා කරගන්නවා මම දෙකක් කතා කරා ඒකත් එක්ක පොඩ්ඩක් දැන් නැති ඔයගොල්ලන්ට තව රටා කීපයක් තියෙන රටාත් එක්ක තමයි ඔය එක වර්ගයේ වාක්‍ය හැදෙන්න බොහෝ දේවල් ඉගෙන ගන්න. ඒ නිසා දැනට ඔක ඔය විදිහට ලියන්න මේ වාක්‍ය ටික පාසන වාක්‍ය කර්මකාරට හරවන්න කර්තෘ කාට හරවන්න තියෙන්නේ අර පියවර 4 අයින් කරන්න දෙන්නේ ටක් ගාලා පියවර 4 මතක් කරමු මොනවද පියවර 4 දැන් කර්තෘකාරක වාක්‍ය කර්මකාරට හරවන්න පියවර 4 මේකෙත් මේ විදිහට ගැන ඉන්නත් කරන්න ඕන මොකද කරන්නේ පළවෙනි පියවර අපි කරන්න ඕන අනුත්තක පළවෙනි එක කර්තෘ මොකක් කරන්න ඕනද අතන නම් අනුත්ත කරා මෙතන නම් උක්ත කරන්න කර්තෘ උක්ත කරන්න ඉතින් දෙක විසින් නිපාතේ විසින් ඉවත් කරන්න විසින් ඉවත් කරන්න ඕන තුන්වෙනි පියවර
කර්තෘනේ අතන විතර කර්මය අනුක්ත කරන්න ඕන. අනුක්ත කරන්න. හතර උක්ත කර්තෘට අනුව උක්ත කර්තෘට අනුව ආඛ්‍යාතය කියන්නේ. අරටයි මනිපතන ගමනය කරන්න ඕන, ධාතු ප්‍රකෘතිය ගන්න ඕන, කාලය ගන්න ඕන. ධාතු ප්‍රකෘතිය ගන්න ඕන, දෙපිටි මොකද කියන්නේ ධාතු ප්‍රකෘතිය ඉස්සෙල්ලම ගන්න ඕන, කාලය ගන්න ඕනේ වෙකී මේ දෙක පොදුයි. ඊට අමතරව උක්ත කරන්න යන කර්තෘ පදේ පුරුෂ වේදයයි පුරුෂයයි වචනයයි සැලකිලි කරන්න. මේවා නැතුව කොට මේක කරන්න පුළුවන් කියලා මම දන්නවා. හැබැයි අපි කවුරු හරි අපෙන් අහුවොත් කියන්න පුළුවන් ඉන්නේ මේ. අපෙන් කවුරු හරි අහුවොත් කියන්න පුළුවන් ඉන්නේ. අන්න ඒකට තමයි මේක කිව්වේ. කවුරු හරි අහුවොත් කියන්න පුළුවන් වෙන නිසා මේක කිව්වේ. දැන් අපි දන්නවා කර්තෘකාරක වාක්‍යයක් හදන්න දන්නවා. කර්මකාරක වාක්‍යයක් හදන්න දන්නවා. අපිට කිසි ගැටලුවක් නැහැ. මේක අපි ලේසියෙන් කරගෙන මේ කියාව එනම් තියෙනවා. එහෙනම් අපි මෙන්න මේ උදාහරණ ටික දැන් කරන්න ඕගොල්ලෝ ඊටාම ඉක්මනින් බඳන වාක කර්තෘකාට හරවල යන්න කර්මකාරක ආඛ්‍යාත ගොඩනැගීම සම්බන්ධ වෙනම කොටසක් අපි ඉස්සරහදී කතා කරමු. දැනට ඔබ ලියන්න ඉක්මන් කරලා. ලියලා ඉවර කරුවා ඉන්න පොඩක් මයික් ඔන් කරලා කියන ලියලා ඉවරයි කියලා. ඉවරයි සර්. හරි. විනාඩියක් දෙන්න. දැන් කතා කරපු එක ගැටලුවක් තියෙනවා කියන්න මේක අවසන් කරගන්න ඕන අපි දැන් මේ කොටස. කතා කරපු මොන ගැටලුවක්ද? හරි අපි එහෙනම් බලමු ඒ වාක්‍ය ටිකත් බලලා ඉවරලා අපි මේක අවසන් කරමු මේ කොටසත් එක්ක. බලන්න ලේසි මේකත් මේක අරගෙම අනිත් පැත්ත රිවර්ස් එක තියෙනවා. රිවර්ස් කරන්න තියෙනවා. රිවර්ස් පෙත්ත නෙවෙයි හරිද? රිවර්ස් කරන්න තියෙනවා. මිතුරන් කියන උක්ත කරන්න ඕන මොකද මේකේ අනුත්ත කරලා තියෙන නිසා කර්තෘකාරක කරන්න ඕන නිසා මිතුරන් කියන උක්ත කරන්න කර්තෘ උක්ත කරන්න ඕනේ. මිතුරන් කියන එක මිතුරෝ වෙන්නට ඕන. මිතුරෝ විසින් අයින් කරලාම ඊළඟ පියවර වෙන්න ඕන සත්තු කියන එක වෙනස් කරන්න. මිතුරෝ සතුන් ආරක්ෂා මිතුරෝ සතුන් ආරක්ෂා කරති වෙන කිසිම ආකාරයකට කියන්න බෑ කරති කියලා තියන්න. ඕනනම් කරත් කියලා තියන්න බලන්න මෙතන එහෙම ලියන්න එපා. කරති. ඊළඟ මිතුරෝ සතුන් සත්තු කියන එක සතුන් වෙන්නම ඕන. සතුන් ආරක්ෂා කරති. කෙරති නෙමෙයි කරති. දෙක අධ්‍යක්ෂවරයා උක්ත කරන්නේ කොහොමද අධ්‍යක්ෂවරයා? ප්‍රාණවාචී ඒක වචන ප්‍රථම පුරුෂ නියමාර්ථ නාමයක්. වෙනස් කරන්න දෙයක් නැහැ. ඒක වචනයි ප්‍රථම පුරුෂයයි නියමාර්ථයි. අධ්‍යක්ෂවරයා උක්තරුක්ති වෙනසක් නැහැ. අධ්‍යක්ෂවරයා විසින් අයින් කරන්න ඕන. අධ්‍යක්ෂවරයා ගුරුවරුන් උක්ත කරන්න ඕන. ඒක නිසා අධ්‍යක්ෂවරයා ගුරුවරුන් පත් කරති. අධ්‍යක්ෂකවරයා ගුරුවරුන් අල්නයන් වෙන ගුරුවරුන් පත් කරති වෙන කිසි විදිහක දෙයක් හරියන්නේ නැහැ.
අධ්‍යක්ෂකවරයා ගුරුවරුන් පත් කරති. අධ්‍යක්ෂකවරයා ගුරුවරුන් පත් කරති. AC. සර් පත් කරති වෙන්නේ කොහොමද? sorry පත් කරයි sorry පත් කරයි හරි. අධ්‍යක්ෂකවරයා හරි. හරිද? අධ්‍යක්ෂකවරයා ගුරුවරුන් පත් කරයි. ඊළඟට නීතිඥයා සේවාදායකයන් අමතයි සේවාදායකයන් අමතයි නීතිඥයා සේවාදායකයන් අමතයි නීතිඥයා සේවාදායකයන් අමතයි. ඊළඟට රියදුරන් කියන උක්ත කරන රියදුරෝ බස් රථ දහවනය කලහ නැත්තම් කලවේ කියලා කියන්න පුළුවන්. කලහ. ඊළඟට නිවේදිකාව හඬ පාලනය කලාය. නිවේදිකාව හඬ පාලනය කලාය කියලාම එන්න ඕන. නිවේදිකාව හඬ පාලනය කලාය. එහෙමම එන්න ඕන නැති වුණොත් වැරදි. නිවේදිකාව ඒක වචනයි ප්‍රථම පුරුෂයි ස්ත්‍රීලිංගයි වාක්‍ය අතීත කාලයි. ඒ නිසා නිවේදිකාව හඬ පාලනය කලාය වන්නට ඕන. මේ විදිහට මම හිතන ඔයගොල්ලෝ වාක්‍ය ටික නිවැරදි කරලා දෙයි කියලා. කර්මකාරක වාක්‍ය 18ම සරල නෑ 18ම මෙතන තියෙනවා. හදන විදි හැම විදියකටම අපි මේවා හදන විදි ඉගෙන ගන්න ඕනේ. ඉස්සරහ නිබන්ධනයකින් බලමු උත්සාහ කරලා මේක හරියට ඉගෙන ගන්න. ලබන අවුරුද්දේ හදන විදි ඉගෙන ගමු කුමාරේ. දැන් ඔයි බලන්න හැම එකේම පළවෙනියට තියෙන්නේ අරකේ තියෙන ක්‍රමයට. ඉනි උණු ඉනිහි උණුහු ඉනිමි උණුමු. බලන්න ඔයගොල්ලෝ මේ පහින් තියෙන වාක්‍ය ටිකේ පළවෙනි පදේ පසස දන ඉනි පැසසිනි පසස දන උණු දෙවෙනි එක වැරදි පැසසිනි පැසසුනි කියලා තියෙන්නේ. sorry දෙකම තියෙනවා. පැසසුණු වෙන්නට ඕනේ. ඒක අර පළවෙනි එකත් හරි. පැසසුණු. ඊළඟට තියෙනවා පැසසිනිහි ඉනිහි කියන එක පැසසුණු උණුහු කියන එක පැසසිනිමි ඉනිමි කියන එක පැසසුණුමු අන පැස සුණුමු කියන එක දෙවෙනිට එන්න ඕන එක තමයි තුන්වෙනි වැරදි පදේ. හරිද? අර කලින් තියෙන එක හරි පොඩ්ඩක් මාරු වෙලා පද දෙක. අර රටාවට අනුව. ඊට වර්තමාන කාලෙත් ඒ විදිහටම ගන්නවා. ඒ එති එහි එහු එමි එමු බලන්න පැසසේ පැසසෙත් පැසසේ එකත් මාරු වෙලා පැසසෙති පැසසෙහි පැසසෙහු ඊළඟට පැසසෙමි පැසසෙමු. වර්තමාන කාලේ ඒ එති එහි එහු එමි එමු කියන පද ටිකෙන් තමයි තියෙන්නේ. අනාගත කාලෙත් එහෙම තියෙනවා. එන්නේ එන්නෝ එන්නේහි එන්නෙහු එන්නෙමි එන්නෙමු පැසසෙන්නේ පැසසෙන්නේ පැසසෙන්නෝ පැසසෙන්නේහි පැසසෙන්නේහු පැසසෙන්නෙමි පැසසෙන්නෙමු. මේවා මතක තබන්න කෘදාන්ත ස්වභාවයක් ගන්න. කොහොම නමුත් කාල තුනම නියෝජනය කරන වාක්‍යات මේ ඔබට කර්මකාරක ඉගෙන ගන්න පුළුවන්. මේ ටික හරියට අධ්‍යයනය කළත් හැබැයි හරියට හැදුනේ කොහොමද දැන් ඉගෙන ගත්තොත් තමයි අපිට ප්‍රශ්නයක් තියෙන්නේ. ඒක නිසා හැදුණු විදිහ අපි ඉගෙන ගන්න ඕනේ ඉදිරියේදී. දැන් එක ක්‍රමයක් අද ඉගෙන ගත්තා. තවත් මේ ක්‍රමයෙන්ම දිනු කරලා තවත් ක්‍රම 3-4 විතර තියෙන. ඒත් ටිකක් ඉගෙන ගත්තාම මේ ආඛ්‍යාත කොටනගෙන විදිහ ගැන අපිට කිසිම ගැටලුවක් ඉතිරි වෙන්නේ නැත. නිසා වාක්‍ය කර්මකාරක වාක්‍ය වල අපි ඉදිරියේදී තවදුරටත් මේක සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. මට ඔහොම කවුරුහරි කියන්න දැන් මේකේ අපි මේ වාක්‍ය රීති වල මොනවද සාකච්ඡා කළේ සහ නොකළේ කියලා පොඩ්ඩක්. වාක්‍ය රීති කියන එකේ වාක්‍ය රීති 18 වෙනකන් කතා කරමු. 18. හරි. වාක්‍ය රීති 18 වෙනකන් කරලා තියෙනවා. අපි එහෙනම් ඒක අද කතා කරන්නේ මම මේ පොඩ බැලුවා අපි. සර් 21 වෙනකන්. 21 වෙනකන් කරලා තියෙන සර්. හරි කමන්න අපි ඒ හරියෙන් පටන් ගමු. ඈ තමයි.
නෑ සර් 21යි. හරි කමන්නේ. මට මේ පොඩක් අද පැහැදිලි කරන ඔයගොල්ලන්ට වාක්‍ය රීති පිළිබඳව මේ සාමාන්‍ය තමන්ට ගැටලුවක් ඇති නොවන මට්ටමින් යම් මේ වාක්‍ය රීති මේ ක්‍රියාපද සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ කියලා පොඩක් හිතන පොඩක් කියන්න බලන්න පොඩක් ගැටලුවක් තියෙන පොඩක් කියන්න උතර හරි කාටවත් කිසි ගැටලුවක් නැහැ වගේ පේන්නේ එහෙනම් අපි මේ අපි බලමු මේ වාක්‍ය රීති වල 21 නේද 21 එතනට වෙනකන් තියෙන හැම එකක්ම ඔයගොල්ලෝ කරලා අවසන් කරන්න ඕන මේ ලියනේ හරිද ලියන කොටස් ටික මට කියන්නකෝ 20 අපි 21 වෙනකන් කරයි කියලා හිතාගෙන 22 මට කියන්න මොකද්ද මේ තියෙන රීතිය කියලා කවුරු හරි 22 රීතිය මොකක්ද තියෙන්නේ හෙවත් නිපාතයෙන් සම්බන්ධ වන සමාන අදහස් ඇති උක්ත පද දෙකක් ඇති විට ආඛ්‍යාතය ආසන්න. හරි. 22 තේරෙනව නේද? හෙවත් නිපාත සම්බන්ධ වන සමාන අදහස් ඇති උක්ත පද දෙකක් ඇති විට ආඛ්‍යාත ආසන්න මුක්තිය සමග ගැලපියන් ගලපන්න ඕනේ. මනුසිරා හෙවත් සිරිපාල. කියන්නේ දෙකෙන්ම කියවෙන්නේ එක්කෙනා ගැන මේක කියවෙන්නේ. ඒ කොහොම නමුත් දෙන්නෙක් ගැන කියවෙන්නේ නැති නිසා එනම් බහුවචන වෙන්නෙත් නැහැ. මනුසිරා හෙවත් සිරිපාල. ඒ කියන්නේ ඔය එහෙම නැත්තම් ප්‍රථම අගමැතිය හෙවත් ප්‍රථම අගමැතිනිය හෙවත් සිරිමාව බණ්ඩාරනායක ඒ වගේ අර එකම නේ ආසියා රිදිසේනි හෙවත් ඉස්ලබ්බියාඩි බණ්ඩාරනායක ඒ වගේ එකම ගැනනේ කියවෙන්නේ අන්න එහෙම මුක්ත දෙකක් වෙන අවස්ථාවක හෙවත් වලින් සම්බන්ධ වෙලා තියෙනවා නම් එවැනි අවස්ථාවක ආඛ්‍යාතයේ තැබිය යුතු වන්නේ ආඛ්‍යාතයේ ආසන්නයටම තියෙන උක්තියට අනුව ඒ කියන්නේ එහෙනම් ආඛ්‍යාතය කියවෙන්න ඕන එකක් ගැන දෙකෙන්ම කියවෙන එකක් ගැන නිසා තමයි ඔක විදිහට එන්නේ ඒක ලියන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා මම තව උදාහරණ දැන් මම කිව්වා මොකද්ද මම කිව්වේ ප්‍රථම අගමැතිනිය හෙවත් සිරිමාව බණ්ඩාරනායක මැතිනිය ඒ වගේව ගන්න පුළුවන් අපිට මේක උදාහරණ ලෙස සාකච්ඡා කරන්න පුළුවන් එහෙම නැත්නම් අපි ගියොත් පොලිතිස්පුර හෙවත් පොළොන්නරුව අන්න ඒ වගේ ඒවා උදාහරණ විදිහට මේක වාක්‍ය ලියන්න ගන්න පුළුවන් ඔබ වාක්‍ය දෙකක් ලියන්න අවශ්‍යයි ඒ තියෙන රටාවට හරිද 23 කියන බලන්න 23 වෙනෝ තියෙන එක කවුරු කියන 23 වෙනෝ තියෙන එක 25 වෙනකම් අපි සාකච්ඡා කරමු ටක් ගාලා 23ට තියෙන එක කියන්නේ වාක්‍ය යන පදය යෙදෙන විට උක්ත පදයෙන් තැබිය යුතු උක්ත රූපයෙන් තැබිය යුතු හරි එක්කෙනෙක් කියන්න වාක්‍යයක ආඛ්‍යාතය වශයෙන් ඇත නැත පද යෙදෙන විට වාක්‍යයක ආඛ්‍යාතය වශයෙන් ඇත නැත යන පද යෙදෙන විට උක්ත රූපයෙන් තැබිය යුතුය. ඇත නැත රීතිය හරිද? ඇත නැත රීතිය 26 sorry 20 ඒ 23 වෙනි එක නේද 23 24 දෙකම එක ළඟින් යන්නේ නේද? ඇත නැත තිබේ. ඒ දෙකට අදාළයි පොදු වරණක් දාලා ලියා ගන්න. සංගල වරණක් දාලා පිළියාගත්ත ඇත නැත රීතිය කියලා ලියාගත්ත කමන්නේ පැත්තකින්. ඇත නැත කියන එක ලියන විදිය. හරිද? ඇත නැත කියන එක ඊටම ලේසි වාක්‍යයක් අවසන් කරලා තියෙනවා නම් ආඛ්‍යාතයක් නොමැතිව ක්‍රියාභාවයක් නොමැතිව වාක්‍යයක් ඇත නැත වලින් අවසන් කරලා තියෙනවා නම් ওই පළවෙනි එක දෙක බලන්න. මම ගෙදර ඇත. එබැවින් කාර්යාලයේ ඇත. ඒ ඇත නැත කියන වලට පෙරින් ක්‍රියාභාවයක් හෝ ඇත නැත කියන දෙකත් එක්ක ක්‍රියාපදයක් සම්බන්ධ වෙලා නැතිනම් වාක්‍ය අවසන් කරලා තියෙන ඇත නැත වලින් නම් ක්‍රියාභාවයක් නැතිව ඒ කියන්නේ උදන්තයක් නොයේදී ඉවැනි අවස්ථාවක කතෘ උක්ත වෙන්න ඕනේ කියන විදිය තමයි තියෙන්නේ මම ගෙදර ඇත කියලා කිව්වේ ඒක මා ගෙදර ඇත කියලා කියන්නේ මා ගෙදර පැමිණ ඇත කියලා කියන්න පුළුවන් හැබැයි මම ගෙදර ඇත කියලා කියන නිසා මා ගෙදර ඇත කියන්න බෑ මොකද ඇත කියන එක තියෙන්නේ ආඛ්‍යාතයක් වෙනුවට සහ ඇත කියන එකට පෙරීම මොකක්ද නැත්තේ ක්‍රියාභාවයක් හංගවන පදයක් නැහැ ක්‍රියාර්ථයක් තියෙන පදයක් නැහැ එම නිසා කතෘ උක්තව තියන්න ඕන මම ගෙදර ඇත ළමයි පන්තියේ ඇත පාසලේ ගුරුවරු ඇත පාසලේ ගුරුවරුන් පැමිණ ඇත කියලා තිබුණත් අර ගුරුවරුන් කියලා එනවනේ පැමිණ කියන ආපු නිසා. නිසා ඉලක්ක ඇඳ ගන්න ඇත නැත කියන පද දෙකට sorry පළවෙනි එකේ ඇත කියන එකටයි උක්තයටයි. ඔයගොල්ලෝගේ තියෙන මම ගෙදර ඇත කියලානේ. ඒකේ මම කියන එකට ඇත කියන එකට ඉලක්ක ඇඳ ගන්න. ඊළඟ එකේ ඇමතිවරයෙක් කියන පදයටයි ඇත කියන පදෙට ඉලක්ක ඇඳ ගන්න. ඒකම දිගුව ගත්තොත් ඇතර තිබෙන ක්‍රියාව සමග ක්‍රියා භාවයක් යෙදුනොත්
ක්‍රියාභාවයක් උත ක්‍රියාවක් කියලා තියෙනවා. ක්‍රියාභාවයක් වෙන්න ඕන. කමන්නේ ඔබ තුන ප්‍රශ්නයක් නේ. තිබුණොත් අන්න අපි අත නැත මොකක් කරනවද? තිබුණට ක්‍රියාභාවයක් තියෙන නිසා කතුරු අනුත් කරන්න. ඒ දෙකේ ඉරක් ඇඳ ගන්න. පළවෙනි එකේ මා ගෙදර පැමිණෙන්නේ නැත කියන එකේ මා කියන පදයටයි පැමිණ කියන පදයට ඉරක් ඇඳ ගන්න. මා කියන පදයටයි පැමිණ කියන පදයට ඉරක් ඇඳ ගන්න. දෙවෙනි එකේ වැරදි මිනිස්සු එතනට ඇවිත් ඇත කියලා තියෙන්නේ. එතන මිනිස්සු කියන එක මිනිසුන් වෙන්නට ඕන. මිනිසුන් වෙන්නට ඕන. මිනිසුන් එතනට ඇවිත් ඇත. ඉරක් ඇඳ ගන්න මිනිසුන් කියන පදයටයි ඇවිත් කියන පදයටයි. මිනිසුන් කියන පදයටයි ඇවිත් කියන පදයට ඉරක් ඇඳ ගන්න. 25 කියන 25 වෙනි වාක්‍යයක් කවුරටක් ගාලා නම් වූ කලි වනාහි යන නිපාත පද සමග යෙදෙන නාමපද උක්ත රූපයෙන් තැබිය යුතුය. නම් වූ කලි වනාහි යන නිපාත පද සමග යෙදෙන නාමපද උක්ත රූපයෙන් තැබිය යුතුය. නිපාතයේ යෙදෙන්නේ උක්ත පද සමග පමණි කියලා මතක තබා ගන්න. මම නම් ආසයි අහන්න නයන ඉස්සර වාගේ කියලා තියෙන ගීතයක් නේද? එයාර මම නම් කියලා ආව එකයි නම් වූ කලි වනාහි කියන පද සමග යෙදෙන නාමපද උක්ත රූපයෙන් තබන්න ඕන. මොකද නම් වූ කලි වනාහි නිපාතයේ යෙදෙන්නේ උක්ත පද සමගයි කියන එකත් මතක තබා ගන්න. 5:25ත් අපි කරා මම නම් සිංහලයෙක් වෙමි. මම නම් සිංහලයෙක් වෙමි. මම නම් මානම් සිංහලයෙක් වෙමි කියලා දෙවිනේ ඇයි නම් කියන එක ආවේ ඒ නම් කියන එකත් එක්ක කියන නිපාතයත් එක්ක කියන නාම පද උත්තර රූපෙන් යන නිසා ඉරක් ඇඳගන්න එකේ නම් කියන නිපාතයටයි පළවෙනි වැකියේ දෙවෙනි වැකියේ උගත්තු වනාහේ බුද්ධිමත්තු වෙති. ඒක වෙන රීතියකුත් තියෙන පස්සේ දෙන ගන්නවා අපි. ඉරක් ඇඳගන්න වනාහි කියන පදයට ඒකයි. මෙහෙම කරන්නේ වැකි දෙකේ නම් කියන එකට ඉරක් අඳින්න මම කියන පදය කොටු කරගන්න හෝ රවුන්ඩ් කරන්න. දෙවෙනි එකේ උගත්තු කියන පදය කොටු කරන්න වනාහි කියන පදය රවුන්ඩ් කරන්න. එහෙනම් අපි වාක්‍ය රීතියත් උතරින් අදට අවසන් කරනවා. 25 වෙනි වාක්‍ය රීතියෙන් අපි අද අවසන් කරේ. ඊළඟ දවසෙත් මතක තබා ගන්න. 25 වෙනි වාක්‍ය රීතිය දක්වා සියලුම වාක්‍ය රීති වලට අදාළ අභ්‍යාස ඔබ ගෙදරදී කරලා තියෙන්නට ඕනේ. ඒකත් අවබෝධයෙන් ඉන්න හරිද? අපි යමු එහෙනම් අද දිනේ සාහිත්‍ය කොටසකටත් අපගේ අවධානය යොමු කරන්න. දැන් අද දිනේ අද අපි කතා කරා දිනේ තුල විශේෂයෙන්ම ක්‍රියාපද පාඩමේ 95කට වඩා අවසන් කරා. දා පොඩි පොඩක් තිබුණා තියෙන එකත් අවසන් කරා. ඊළඟ දවසේ අවසන් කරලා අපි මොකටද කරනවා? වාක්‍ය රීති කියන නිබන්ධනයේ අපේ කර්මකාරක වාක්‍යයක් ගොඩනගන පළමු රීතිය ඉගෙන ගත්තා. යටහනක් මෙතන ඉගෙන ගත්තා. පළවෙනි ක්‍රමවේදය තව ක්‍රමවේද 3-4ක් විතර තියෙනවා. තව වෙනස් ක්‍රියාපද ඉගෙන ගන්න ආඛ්‍යාත පද කර්මකාරක ආඛ්‍යාත ඉගෙන ගන්න ඕනේ. අතර පළවෙනි පොඩක් ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි සාකච්ඡා කරාද වාක්‍ය රීති වල පොඩි කොටසක් මෙන්න මේ විදිහට ව්‍යාකරණ වලට දාලා යම් කොටස් ප්‍රමාණයක් අද දිනේ සාකච්ඡා කරලා මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. දැන් අපි ඊළඟට යන්න හදන්නේ උඹට මහන්සියද මටත් මහන්සිය අවශ්‍ය නම් වතුරක් එහෙම මොනවා වතුරක් එහෙම බීලා ඉන්න. සමහර අයට මේ තාක්ෂණික දෝෂ තාමත් තියෙනවා නේද? සමහරව එනවා යනවා නේද? ඊට විභව 25ක් 26ක් වෙනවා. තව සමහරව පස් දිනකට පරිත්‍යාග කරලා ඉතිරියන කැටු තියෙනවා තමයි. කොමාරි තිගිර ගන්නත් වෙනවා මේ රටාවත් එක්ක මොකද? ඒක ඉගෙන ගන්නත් වෙනවා. හරි. අපි එහෙනම් බලමු. බඩගිනියම්ම ව්‍යාකරණ නිබන්ධනය ගන්න. හත්වෙනි පාඩමේ ව්‍යාකරණ නිබන්ධනය අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒක ගන්නට කලින් අපදිනේ අපි ගන්නට ඕන 6 වෙනි පාඩමේ ව්‍යාකරණ නිබන්ධනය. අපි 7 වෙනි පාඩමේ චරිත පිළිබඳ විවරණයක් කරගත්ත කිය සතියේ අද 6 වෙනි පාඩමේ නිබන්ධනය බාර ගන්න. 6 වෙනි පාඩමේ නිබන්ධනය ගන්න.
ගංගාවේ සංගීතය. ගැටලුවක් තියෙනවා අහන්න. දැන් ඔබට මේ මෙහෙම නිබන්ධනයක් ඇති ලැබිලා මොකටම 10 වෙනි ගංගාවේ සංගීතය අපි සමන 2021 මෙන්න මේ නිබන්ධනයේ ඔබගේ කාර්යභාරය මම පන්තිති වෙනේ ඔය මේව කරා වෙනම ඔයගොල්ලෝ මේව කරේවා මේ ඔයගොල්ලෝව මුත පොඩක් එක දැන් කරන්නම ලොස ඔයගොල්ලෝ කාර්යභාරයක් තියෙනවා. ඒ තමයි අපි ඊළඟට හමු වෙන්නේ කවදා හරි දවසක මේ පන්තිදී හමු වුණොත් එදාට මම අනිවාර්යෙන් බලන නිසා පාඩම පිළිබඳව තියෙන පළවෙනි හැඳින්වීමේ එන්න ඕන කාරණා ටික මම හිස්තන් තියලා තියෙනවා. හරිද? එන්න ඕන කාරණාවල හිස්තන් තියලා තියෙනවා. ඔයගොල්ලෝ ඒවා පාඩම් කරලා ලියන්නට ඕන. හරිද? පාඩම් කරලා ලියන්නට ඕන. පාඩම් කරලා මිසක් නිකන් හිස්තන් ලියන්න එපා කිසිසේත්ම වැදගත් යෝග්‍ය වැඩක් නෙවෙයි. ඒක ගංගාවේ සංගීතයේ පාඩමට අදාළව එච්.එම්. කුඩලිගම මහතා විසින් රචනා කළ තියෙන පද්‍ය පන්තිය පිළිබඳ අදහසක් ඉතුරු කරන්න කලින් මම කැමතියි ඔයගලොන්ට පොඩි හැඳින්වීමක් කරන්න මේ කවි ඉතිහාසය පිළිබඳව. ඔයගලොන්ට පොඩි අභ්‍යාසයක් තියෙනවා බලන්න නිබන්ධනයේ අවසාන පිටුවේ. ඔයගොල්ලෝ ඔබ විසින්ම කළ යුතු සෑම නිබන්ධනයක් අභ්‍යාසයක් 6 වෙනි ප්‍රශ්නය කියලා ප්‍රශ්නයක් තියෙනවා. එච්.එම්. කුඩලිගම කවියාගේ වෙනත් පද්‍ය පන්ති 5ක් සොයා පද්‍ය පන්තියේ පන්ති එකකින් එක් කවියක් බැගියා. පද්‍ය පන්තියේ නමද ලියන්න. පද්‍ය පන්තියේ නමද ලියන්න කියලා තියෙනවා. හරිද? ඒක නිසා මෙන්න මේ අභ්‍යාසය කරන පද්‍ය පන්ති 5ක් හොයන්න. පද්‍ය පන්ති 5 කවි 5ක් හොයලා ලියන්න. කවි 5ක් හොයලා ලියන්න. ලියලා මේ පද්‍ය පන්ති 5 නම් 5ක් ලියන්නට ඕන. ලියලා තියාගන්න අපි ඉදිරියේදී නම් මේ පිළිබඳව සාකච්ඡා මම පොඩ්ඩක් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න යනවා 5-6 පාඩම් වලට පොදු මාතෘකාවක් 5-6 පාඩම් වලට පොදු මාතෘකාවක් 5-6 පාඩම් වලට පොදු මාතෘකාවක් සාකච්ඡා කරනවා. ඒ තමයි අපි කවියේ පසුබිම හඳුනා ගන්න හදන්නේ පොඩ්ඩක්. ඒක ඕන මේ පද නිර්මාණ ප්‍රයෝග අපේ හදෑරීමක් කරනකොට. ඔබ දන්නවා අපේ සාහිත්‍ය අපිට පුළුවන් ප්‍රධාන කොටස් 3කට වර්ග කරන්න ප්‍රධාන වශයෙන් දෙකකටවත් වර්ග කරලා ගන්න. ඒ තමයි ගද්‍ය පාද්‍ය. ගැටලුවක් කියන්නේ ගද්‍ය පද්‍ය කියලා ප්‍රධාන කොටස් දෙකම වර්ග කරන්න පුළුවන්. ඕනනම් චම්පු කියලා කොටසකුත් තියෙන බව මතක තබන්න. චම්පු. මෙන්න මේ ගද්‍ය නැවත ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරනවා අපි. ගද්‍ය නැවත ප්‍රධාන කොටස් දෙකකට වර්ග කරනවා, පද්‍යත් වර්ග කරනවා. ගද්‍ය පුරාතන ගද්‍ය කියලා වර්ග කරනවා, නූතන ගද්‍ය කියලා වර්ග කරනවා. ඒ වගේම පද්‍යත් එහෙමයි. පුරාතන පද්‍ය, නූතන පද්‍ය කියලා වර්ග කරනවා. පුරාතන ගද්‍ය වලට අපි පාඩම් ගත්තොත් එහෙම ඕගොල්ලෝගේ ওই පාඩම් 16 පාඩම් කීපයක් පුරාතන ගද්‍ය වලින් තියෙන්නේ. මොනවද තියෙන්නේ? ඕගොල්ලෝ පළවෙනි පාඩම් වල සතර කම්මන්ත්‍රණයේ එන අංශිකල ජාතක කතා පොත මෙන්න මේ පළවෙනි කොටසට අයිති වෙන්නේ. මොන බලන්න පළවෙනි පාඩම ඒකටයි තියෙන්නේ. පළවෙනි.
දෙවෙනි පාඩමයි වෙන්නේ පුරාතන පුරාතන පද්‍ය වලට. උන දෙවෙනි පාඩම. තුන්වෙනි පාඩමයි තියෙන්නේ මොකටද? තුන්වෙනි පාඩමයි වෙන්නේ නූතන පද්‍ය වල. බලන්න මම මේ වර කිරීමක් කරා යන්නේ. හතරවෙනි පාඩමයි තියෙන්නේ නූතන ගද්‍ය වල. පස්වෙනි පාඩමයි තියෙන්නේ නූතන පද්‍ය. හයවෙනි පාඩමයි තියෙන්නේ නූතන පද්‍ය. දැන් බලන්න වර්ග කරලා තියෙන පාඩම් ටික පුරාතන ගද්‍ය වලට ඇවිල්ලා තියෙන පළවෙනි පාඩම, නූතන ගද්‍ය වලට ඇවිල්ලා තියෙන හතරවෙනි පාඩම, පුරාතන පද්‍ය වලට දෙවෙනි පාඩම, නූතන පද්‍ය වලට තුන්වෙනි පාඩම, පස්වෙනි පාඩම, හයවෙනි පාඩම. ඔන්න ඕගොල්ලෝගේ වසරට අදාළ පාඩම් ටික මෙන්න මේ විදිහට අපිට වර්ග කරලා ගන්න පුළුවන්. ඊළඟට හත්වෙනි පාඩම චම්ප කියන කොටසට ඇවිල්ලා ඉස්සරහ. ඒක නූතන හරිද? නූතන සාහිත්‍ය. ඊළඟට අපි ගත්තොත් 11 වසරට අදාළ පාඩම් එකත් මේ විදිහට වර්ග කරන්න පුළුවන් අපිට. 8 වෙනි පාඩමයි 9 වෙනි පාඩමයි පුරාතන ගද්‍ය. 10 11 පාඩම් දෙක පුරාතන පද්‍ය. 10 11 පාඩම් දෙක පුරාතන පද්‍ය. ඔයගොල්ලෝ තරම් බලන්න මේ වර්ග කිරීම. ඊළඟට 10 11 වෙනවා 12 පාඩම නූතන පද්‍ය. 12 නූතන. 13 පාඩම නූතන ගද්‍ය. 14 වෙනි පාඩම නූතන ගද්‍ය. 15 වෙනි පාඩම නූතන පද්‍ය. 16 වෙනි පාඩම නූතන පද්‍ය. දැන් බලන්නකෝ. දැන් මේ බලන්න. ඕගොල්ලෝගේ පොතේ තියෙනවා සාහිත්‍ය පොතේ පළවෙනි පාඩමයි 8 වෙනි පාඩමයි 9 වෙනි පාඩමයි පුරාතන ගද්‍ය වලින් තමයි එකතු කරලා තියෙන්නේ සාහිත්‍ය. ඕගොල්ලෝගේ පොතේ තියෙන 4 වෙනි පාඩමයි 13යි 14යි කියන පාඩම් තුන නූතන ගද්දෙන් 4 වෙනි පාඩම බැද්දේ ගම 13 වෙනි පාඩම අපට වැසිකිලියක් 14 වෙනි පාඩම දීමන්ති මාළේ. ඊළඟට ඕගොල්ලෝගේ දෙවෙනි පාඩමයි 10 වෙනි පාඩමයි 11 වෙනි පාඩමයි තුනම එකතු කරලා තියෙන්නේ පුරාතන පද්‍යේ. විද්‍යාලකාමේ මහා සංදේශය සහ සැලිනි සංදේශය. ඊළඟට ගත්තොත් එහෙම බලන්න තුන්වෙනි පාඩමෙන් පස්වෙනි පාඩමේ හයවෙනි පාඩමයි 12 15 16 කියන පාඩම් ටිකයි මෙන්න මේ පාඩම් හයම එකතු කරලා තියෙන්නේ බලන්න නූතන පද්‍යේ. මේක හොඳට මතක තබා ගන්න පාඩම් වර්ග කිරීම. අර හත්වෙනි පාඩම නූතන පද්‍යේ නූතන සාහිත්‍යය ඉති වෙන්නේ හැබැයි අපි චම්ප කියන කොටසට එකතු කරලා. දැන් ඔන්න පැහැදිලි වෙනවා ඇති. ඕගොල්ලෝගේ සාහිත්‍ය පොත මෙන්න මෙහෙම වර්ග කරලා තියෙන දරුවනේ. අයි කියන බලන්න. අපිට සාහිත්‍ය වර්ග කරන්න පුළුවන් ගද්‍ය පද්‍ය චම්ප කියලා. ප්‍රධාන වශයෙන් ගද්‍ය පද්‍ය කියලා ගමු චම්ප එක අයින් කරලා චම්පත් එකක් තියෙනවා. මොකද නාට්‍ය කියනකොට චම්ප කියන කොටස තමයි සාමාන්‍ය ආදේශ අදාළ කරගන්න. අපි ගද්‍ය බෙදනවා නැවත පුරාතන ගද්‍යයි නූතන ගද්‍යයි කියන්නේ. ඔය සීතාවක සාහිත්‍ය ගණහනුවර සාහිත්‍යක දක්වාම සාහිත්‍යක දක්වා වෙන සාහිත්‍ය නිර්මාණ අපි සලකන්නේ පුරාතන සත්. ඒකෙන් පස්සේ නූතන. එතකොට පුරාතන ගද්‍ය මෙතන තියෙනවා මොකද්ද? පන්සිමරන් ජාතක කතාවත මෙතන තියෙනවා සත්තරම රත්නාවලියයි පූජාවලියයි. ඒ පුරාතන ගද්‍ය. ඊළඟ නූතන ගද්‍ය බෙද්දේගම තියෙනවා. මෙතන බෙද්දේගම කෙටි නව කතාව තියෙනවා. 13 තියෙනවා අපිට වැසිකිලියක් කෙටි කතාව. 14 තියෙනවා දේමන්ති මාලයක් කෙටි කතාව. මම කියන්නේ සාහිත්‍ය ඔගොල්ලෝ පොතේ වර්ග කිරීම කරලා තියෙනවා. ඊළඟට බලන්නකෝ පුරාතන පද්‍ය ගත්තොත් තියෙනවා. පද්‍ය වල පුරාතන පද්‍ය නිර්මාණ තුනක් ඕගොල්ලෝගේ සාහිත්‍ය පොතේ තියෙනවා පාඩම් 16. ඒ තමයි දෙවෙනි පාඩම බුද්ධිල ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙන්නේ. ඉගෙන ගන්න තියෙන ලබන අවුරුදු 10 වුණා පාඩම් දෙකක්. සැලිනි සංදේශය ගිරා පරි සංදේශය. පාඩම් දෙක. මට හරිය පාඩම් මොකක්ද කියලා මතක් වෙන්නේ නැහැ. පාඩම් දෙක. ඒ දෙක පුරාතන පද්‍යල පාඩම් තුනක් තියෙනවා. වැඩියෙන්ම තියෙන්නේ එහෙනම් මොකක්ද? වැඩියෙන්ම තියෙන්නේ නූතන පද්‍යෙන් පාඩම් 6ක් තියෙනවා. තුන්වෙනි පාඩම ජනක. හතරවෙනි පාඩම පස්වෙනි පාඩම මුනිසිරිපා සිමිමින්නේ. 6 වෙනි පාඩම ගංගාවේ සංගීතය. 12 වෙනි පාඩම ජනකවි. 15 වෙනි පාඩම 15 වෙනි පාඩම අලසින් පාඩම මොකක්ද දෙන්නේ? අදෑති කරගෙන නේද? අලසින් පාඩම දෑති කරගෙන. 16 පාඩම වස්සානේ.
මේ ටික ඕනේ මේ ටික අයින් කරලා දැන් මම මේ කියලා දෙන්න මේක ගැන පොඩි අදහසක් කාට තියෙන ප්‍රශ්න කාට තියෙන ගැටලුව තාරුෂි නිම්සර මොකද ගැටලුව කියන්න පුතේ දැත් ඒක එතකොට දැන් මම මේ කරලා තියෙන්නේ ඔකට පේනවා අපේ සාහිත්‍ය පොතේ තියෙන පාඩම් ටික වර්ග කරලා තියෙනවා ගද්‍ය පද්‍ය චම්ප කියන කොටස් ටිකට. ඒකෙන් අපි හඳුනා ගන්නවා ගද්‍ය 3යි පුරාතන ගද්‍ය 3යි නූතන ගද්‍ය 3යි පුරාතන පද්‍ය 3යි නූතන පද්‍ය 6යි මිශ්‍ර කියන එකෙන් නැත්නම් චම්ප කියන කොටසින් එකකුත් තියෙනවා. දැන් අද පස්වෙනි පාඩම තුන්වෙනි පාඩමේ 5යි 6යි කියන පාඩම් තුන නූතන පද්‍යයට අයිති වෙන්නේ අපිට පේනවා මේ පාඩම් තුන පිළිබඳව යම් කිසි අදහසක් අපිට ඉදිරි කරගන්න පුළුවන්ද කියලා බලන්න. මේ නූතන පද්‍ය කියන කොටස මම අද කතා කරන්න හදන්නේ පොඩ්ඩක්. විස්තර කරන්න හදන්නේ. මේ නූතන පද්‍ය කියන කොටස පිළිබඳව යම් කිසි විවරණයක් මම මේ සපයනවා. නූතන පද්‍ය නිර්මාණකරුවෝ නූතන පද්‍ය නිර්මාණකරුවෝ ජනකව ටික අයින් කරන්න ජනකව පිළිබඳව අපි විවරණයක් කරගන්න මොකද නිශ්චිත නිර්මාණකරුවෙක් සඳහන් නොවන නිසා නූතන පද්‍ය සැලකුවට අනෙක් ටික ගත්තොත් අනෙක් පාඩම් හතර ගත්තොත් ඒවත් එක්ක අපි සලකා බලුවාම අපිට පේනවා නූතන පද්‍ය නිර්මාණකරුවෝ ප්‍රධාන කොටස් 4කට වර්ග කරන්න පුළුවන් කියලා අපි දන්නවා. නූතන පද්‍ය නිර්මාණකරුවෝ ප්‍රධාන කොටස් 4කට වර්ග කරන්න පුළුවන් උඹේ නිර්මාණවල ස්වභාවය. මේ ඔක්කොම එකම කාල සීමාවක නිර්මාණකරුවෝ වෙන්න පුළුවන්. එකම කාල සීමාව හෝ ඊට පොඩ්ඩක් ඒ වගේ නිර්මාණකරුවෝ නමුත් මේ නිර්මාණකරුවෝ බෙදලා වර්ග කර ගන්නවා 4කට අපි ඒ තමයි මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ දන්නවා. ඔයගොල්ලෝ දන්නවා. දැන් මම මේ ගන්න හදන්නේ 5-6 පාඩම් දෙක 5-6 පාඩම් දෙකේ එන මුනිසිපල් සිම්මිනි සහ ගංගාවේ සංගීතය කියන පාඩම් දෙක මෙන්න මේ හතරෙන් මොකටද අයිති වෙන්නේ කියලා හරියට තහවුරු කරගන්න අපි හදන්නේ. බලන්න අපි මාවත පද්‍ය කියලා වර්ග කිරීම කරා. ඊළඟ නූතන පද්‍යයේ පාඩම් 6ක් තියෙන. එකෙන් 4ක් කියලා අපි සැලකෙන්න ගන්නවා මෙන්න මේ 4 කියලා. ඒ හතරේ වර්ග කිරීමක් තමයි මෙතන මේ සාකච්ඡා කරන හදන්නේ. නූතන පද්‍ය නැවත ප්‍රධාන කොටස් හතරකට වර්ග කරන පුළුවන් නිර්මාණකරුවෝ එක තමයි කොළඹ මම කෙටියෙන් ලියන්නේ කොළඹ යුගයේ පළමු කවි පරපුර මම කෙටියෙන් ලියුවේ කොළඹ යුගයේ පළමු කවි පරපුර ඕන වෙන නමකුත් තියෙනවා මොකද කොළඹ යුගයේ වැඩිහිටි කවි පරපුර කියලා කියන්න පුළුවන් ඊළඟට මම යනවා දෙවෙනි කවි පරපුරට මේ නූතනයේ දෙවෙනි තවත් කවි පරපුරක් අපි හඳුනා ගන්න. හරිද? ඒ තමයි කොළඹ යුගයේ දෙවන කවි පරපුර. ඒව නැත්තම් ඒකට තවත් තමයි අපි කියනවා කොළඹ යුගයේ තරුණ කවි පරපුර. ඔකට පේන්නේ නැතිද මම පුජ්‍යර ලියලා තියෙනවා මම නිකන් අර ලියනගෙන යනවා ඔකට පොඩක් අහගෙන ඉන්න. හරිද? ඊළඟට අපි යනවා තුන්වෙනි කවි පරපුරක් හඳුනා ගන්න. ඒ තමයි ඔයගොල්ලෝ දන්නවා හෙළහවුලේ කවි පරපුර. හෙළහවුල නියෝජනය කරන මේක මේ වයස අනුව හෝ අවුරුදු ගාන අනුව හෝ වර්ග කිරීමක් නෙමෙයි. මේ කවියුන්ගේ නිර්මාණවල ස්වභාවය අනුව වර්ග කරනවා. ඕන්නේ උන්ගේ නිර්මාණ ස්වභාවය මේ වර්ග කිරීම. නෙමෙයි නැතුව කවියුන්ගේ වයස අනුව නෙමෙයි. දැන් හෙළහවුල නියෝජනය කරන කාල සීමාව තුළ ඉන්න කවියම දැන් ඊළඟට අපි කතා කරන නිසිදස් කවි පරපුරක් තියෙනවා. මේ ඊළඟ අවසාන එක නිසදස් කවි පරපුර. නිසිදස් කවි. දැන් අපිට පේනවා නම් අපු කියනවා ගද්‍ය පද්‍ය චම්පෝ ඒ පාඩම් ටික මෙන්න වර්ග කර ගන්නවා. ඒකේ නූතන පද්‍ය ටික ගත්තාම නූතන පද්‍ය නැවත ප්‍රධාන කොටස් හතර බෙදෙනවා. කොළඹගේ පරපුර එක කොළඹගේ දෙවිත පරපුර හෙළහවුල සහ නිසිදස්. දැන් මෙන්න මේ පද්‍ය හතර අපි මෙන්න මේවට එකතු කරන්නට ඕන. මොනවටද? දැන් මේ බලන්න කොළඹ යුගයේ පළමු කවි පරපුර නියෝජනය කරන නිර්මාණයක් මෙතන තියෙනවා. මේ බලන්න. මේ තියෙන්නේ කොළඹ යුගයේ පළමු කවි පරපුර නියෝජනය කරන එකක් මුනිසිරිපාසන. කොළඹ යුගයේ පළමු කවි පරපුර නියෝජනය කරන නිර්මාණකරුවෝ හඳුනා ගන්නවා අපි 4 දෙනෙක්. ඒකේ වැදගත්කම යන පිළිවෙල පිළිගැස්සුවොත් ටිබෙට් ජාතිකයේ ස්මහින්ද හිමි. 2 ආනන්ද රාජකරුණා 3 පියදාස සිරිසේන 4 එච්.එන්. කුඩලිගම්
GH පෙරේරා. ඔන්න හතර දිනක් මං කිව්වා. ටිබෙට් ජාතික මහින්දේමි, ආනන්ද රාජකරුණා, වේදාස සිරිසේන මහතා සහ GH පෙරේරා. HG පෙරේරා. හරිද? ඒ නිර්මාණකරු හතර දෙනා තමයි මේකට අයිති වෙන්නේ. එහෙම අයින් කරේ මේ වයස නිසා හෝ හිටපු කාලය නිසා නෙමෙයි. ඒ කට්ටියගේ නිර්මාණවල ස්වභාවය අනුව. ඒකට නිර්මාණ වෙනස්. අනේ නිර්මාණවල ස්වභාවය නිසා තමයි මේ කට්ටිය මෙහෙම අයින් කරලා දැම්මේ. මොකද මේ කට්ටියගේ නිර්මාණ තුනු අනෙක් මේ ඊළඟ පරපුරවල ඊළඟ කවියන්ගේ පරපුරවල නියෝජනය කරන නිර්මාණකරුගේ නිර්මාණ වලට කොළඹගේ පළමු කවි පරපුර නිර්මාණකරුගේ නිර්මාණ වෙනස්. උන්ගේ වස්තු විශ්ය දාගත්තේ රට ජාතිය ගැන කවි ලියන්නේ. නේ ළමයින්ට කවි ලිව්වේ. රට ජාතිය ගැන කවි ලිව්වා, ළමයින්ට කවි ලිව්වා. ඒත් රට ජාතිය ගැන පිළිඹුණායි කවි වලින්. ඊළඟට උන්ගේ භාෂාව වෙනස් වුණා. ඊළඟට ඡන්දස් අලංකාර කියන අවධානය යොමු කරලා පැරණි කාව්‍ය අභාෂය ලබා ගත්තා. වස්තු විශ්යෙන් භාෂාවෙන් ඒ වගේම කාව්‍ය අලංකාර වලින් ඔවුන්ගේ නිර්මාණ වෙනස් වෙන නිසා තමයි කොළඹගේ පළමු කවි පරපුර ගත්තේ. මම කලින් දවසක මතක් කරලා දෙනවා. ආනන්ද රාජකරුණා නිර්මාණකරුවාගේ මම උපත්වන්තය මතක් කරනවා ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ කලින් දවසක කතා කරලා තියෙනවා අර ටිකින් ටිකම කඳු මුදුනින් බැස්සෙනු බයි හැදී වැඩි ගම්මානට ගැලුණු බෑ. ගංගන එකක් තියෙන්නේ. හැදී වැඩි ගම්මානට ගැලුණු බෑ. ටිකි ටිකි සුරතල්ල දෙලියක් වගේ කැකිරි සිනාවින් දැසා ගමනේගේ එළදොළවල් එක් වූ පසු හැදී වැඩි මුහුදට ගලා යන ගමනේ වේගය වැඩි. ඊළඟට දණ්ඩි කූති පෙතියෝ ගොඩියෝ ඉස්සෝ පැන්නෝ කටිල්ලෝ කාවයියෝ කොස්සෝ එහෙන් මෙහෙන් පිනන ලස්සනක හැටි කිඹුලාමිනී කන්නේකි සැඟවිලා සිටි. ඔය ආනන්ද රාජකරුණා මහත්මයා රචනා කරපු රචනා කරපු ගංග පාදක කරගත්තු පද්‍යපන්තියක් ගංගම කියන පද්‍යපන්තිය. ටිබෙට් ජාතික මහින්දීනියන් ගත්තොත් එහෙම මේ නිර්මාණ අමතරව ගත්තොත් එහෙම ලංකා මාතා නේනිදාස දැන වගේ නිර්මාණ ගොඩාක් තියෙනවා. කිස්කස ප්‍රවාහයෙන් නටවල සියලුන්නේ විස්නිදාස පිණසත්න සැරසෙන්නේ මොකද ටිබෙට් මේ ගන්නත ගන්නේ ඇස් ගිරි වලට එන ගහලද සියලුන්නේ කියලා අහනවා. ඒ වගේ නිර්මාණي තම ඕනකොම කෙලින් කරනත් අපි කියන මේ ආවේගශීලී සමහයක් ගන්න නිර්මාණ තමයි උන් රචනා කරන්නේ. කොළඹගේ පළමු කාව්‍ය ඔය ටික ප්‍රමාණවත් දැන්න කොළඹගේ පළමු කාව්‍ය නියෝජනය කරන නිර්මාණකරුවෙක් තමයි එහෙනම් ටිබෙට් ජාතික මහින්දීනියන් කියලා කියන්නේ උන්ගේ නිර්මාණ ලක්ෂණ ගත්තොත් එන්නේ කොළඹගේ නිර්මාණ පළමු කාව්‍ය නිර්මාණ ලක්ෂණ විතර ගත්තොත් භාෂාවෙන් වෙනස්. ඒ වගේම ගත්තොත් එහෙම කාව්‍ය අලංකාර වලින් පොඩි වෙනසක් තියෙනවා. පැරණි කාව්‍ය අලංකාරමයි භාවිත කරන උත්සාහ කරේ. පැරණි කාව්‍ය අලංකාර වලට සමබරව දක්වනවා. ඒ වගේම වස්තු විශ්ය ප්‍රධාන වශයෙන් වෙනස්. රට ජාතිය අධිරාජ්‍යවාදයට එරෙහි වස්තු විශ්යන් තමයි තේමාවන් තමයි වස්තු විශ්ය කොටගෙන කාව්‍ය රචනා කරලා තියෙන්නේ. කොළඹගේ පළමු කවි පරපුර. එහෙනම් පස්වෙනි පාඩමේ හැඳින්වීමට දාලා ටිබෙට් ජාතික මහින්දීනියන් නියෝජනය කරන කාව්‍ය පරපුර පිළිබඳව ඔබට යම් කිසි අවබෝධයක් අද දිනේ මෙතනදී එකතු වන්නට ඇති. මම යනවා ඊළඟට කොළඹගේ දෙවෙනි කාව්‍ය පරපුර. කොළඹගේ දෙවෙනි කාව්‍ය පරපුර ගත්තොත් කොළඹගේ දෙවෙනි කාව්‍ය පරපුර පළමු කාව්‍ය පරපුරට වඩා දැන් මේ දෙවෙනි කාව්‍ය පරපුර පළමු කාව්‍ය පරපුර කියලා වෙන් කරගත්තේ වයස නිසාවත් කාල නිසාවත් නෙමෙයි. කොළඹගේ නිර්මාණවල සහ කොළඹගේ පළමු නිර්මාණ කාව්‍ය පරපුර නිර්මාණවල සහ කොළඹගේ දෙවෙනි කාව්‍ය පරපුර නිර්මාණවල අතර තියෙන නිර්මාණයේ තිබෙන වෙනස්කම් මොන වෙනස්කම්ද? වස්තු විශ්ය, භාෂා, කාව්‍ය අලංකාර. ඕක නිසා වෙන් කරන්නේ. දුවෙන මොකක් නිසා නෙමෙයි. බලමු. දැන් කොළඹගේ අපි දැක්ක පළමු කාව්‍ය පරපුර නිර්මාණ ස්වභාවයන් හඳුනාගත්තා. කොළඹගේ දෙවෙනි කාව්‍ය පරපුර එනකොට අධිරාජ්‍යවාදී ගැන ගැටලුවක් තිබුණේ නැහැ ලංකාවේ අයට. එතකොට අධිරාජ්‍යවාදී අපි මිදිලා එන්න තමයි දිනන මෙන්න. එතකොට දැන් එහෙම වෙනත් වස්තු විශ්යන් තෝරගන්න හොයාගෙන යන්න වෙනවා. වෙනත් වස්තු විශ්යන්. එතකොට මේ කාල සීමාවේ මේ නිර්මාණකරුවෝ එංගලන්තේ නැත්තම් බටහිර අධ්‍යාපනය ලබලා ලංකාවට ඇවිල්ලා මේ වෙනකොට උගත් පන්තියක් විදිහට කටයුතු කරන පිරිසක් වෙනවා. එතකොට දැන් ඔවුන් බටහිර සාහිත්‍ය ආభాසය අපි කියන රොමැන්ටික් කාව්‍ය ආభాසය කියනවා. රොමැන්ටික් ස්වභාව සෞන්දර්ය පිළිබඳ දැඩි උවමනාවක් නැත්තම් ඒක පිළිබඳ. මොකද දැන් මේ වෙනකොට පළමු කාව්‍ය පරපුරය වගේ අධිරාජ්‍යවාදී කියන කවි රචනා කළාට නැහැ. මොකද අවශ්‍යතාවයක් නැහැ සමාජයට. එහෙනම් අලුත් ශිෂ්‍යයන් සොයාගෙන යන්න ඉපයි. අන්න ඒක නිසා කොළඹගේ දෙවෙනි කවි පරපුරයට අලුත් තේමාවන් ඔස්සේ කවි රචනා කරන පද්‍යපද නිර්මාණය කරන්න උනා. ඒක නිසා වුන් මොකද කළේ? වුන් හෙව්ව අලුත් තේමාවන් අන්න සොයාගත්තා. මොනවද? ස්වභාව සෞන්දර්යය යොදාගත්තා. තමගේ නිර්මාණ. ඊළඟට වුන් යොදාගත්තා මේ පරිසරය. ඊළඟට මේ වුන් ඊළඟට යොදාගත්තා ආදරය.
ඕන ඊළඟට යොදාගත්ත කරුණාව සමාජ විෂමතාවය මේ වගේ අමුතුම වෙනත් ශේෂ්ඨ හොයාගෙන කාව නිර්මාණ වලට යමු වෙන උනම මොකද සමාජ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් පැන නැගිලා තිබුණ නිසා. ඒ විතරක් නෙවෙයි ඔවුන්ගේ නිර්මාණවල පැරණි කාව්‍ය ලක්ෂණ වෙනුවට අලුත් බටහිරින් හඳුනාගත් අලුත් කාව්‍ය ලක්ෂණ සේ නිර්මාණ වලට උදා ගන්නටත් මේ වෙනකොට කටයුතු කරමින් හිටියා. ඔවුන් කටයුතු කළා. ඒ නිසා ඔවුන්ගේ නිර්මාණ නව මගක් ගන්න බවක් අපිට දක්නට ලැබෙනවා. තේමාව වෙනස්, භාෂාවත් එහෙමයි. පැරණි කාව්‍ය භාෂාව භාවිත නොකර අලුත් කාව්‍යබසක් කටබසක් භාවිත කරන්න උත්සාහ කරා. ඒ වගේම අපි ගත්තොත් එහෙම කාව්‍ය අලංකාරත් එහෙම කාව්‍ය අලංකාර අලුත් කාව්‍ය අලංකාර සොයාගෙන ගියා. මෙන්න මේ මම ගත්තේ මර වැස්ස ගැන තියෙන ප්‍රතිපදික පොඩක් මතක් කරා මට. පිඹුරන්සේ ඇදේ ගුරු පැහැදිය දාලා වැස්ස වැහැලා වතුර බිමේ ගලාගෙන යන එක නිර්මාණ කරන අලුත් නිර්මාණ කරන දෙවෙනි කාපුර නිර්මාණ කරන නිර්මාණ කරුවෝ හඳුනා ගන්නවා. මේ වැස්ස අර පොඩි එන්නේ කාණු දෙකේ එන්නේ යනකොට නිර්මාණ කරුවට පේන්නේ අර අලුත් විදිහට හිතුවා කොහොමද ඉදුවේ පිඹුරන්සේ ඇදේ ගුරු පැහැදිය දාලා කියලා. අර දිය දාරා ගලාගෙන යන එක ඒක අනුබලන අලුතෙන් හිතුවා අලුත් විදිහට උපමාපමයන් භාවිත කර කාව්‍ය අලංකාර භාවිත කරනවා. හරිද? දියවැල් ළමා රන්නාවෙනි පියසිතල අහසේ අහසෙන් වැටෙන වතුර ටික වහලට වැටලා වහලෙන් හිමින් සීරුවේ ටිකක් සැරවැස්සක් කරනකොට හිමින් සීරුව පහලට බේරෙනවා. අපි ඒක නිර්මාණ කරුවා අලුත් මේ කොළඹගේ දේවකාව්‍ය පරිපූර්ණ නිර්මාණ කරුවා දැක්කේ කොහොමද? මොනවද? දියවැල් ළමා රන්නාවෙනි පියසිතල වතුර බිහිට බෙලි වුණාම වමාරන්නේ. එලන්න වතුර වමාරනවා වගේ තමයි පියසිතල මේ වෙලාවේ කියලා ඕ නිර්මාණය අලුත් නිර්මාණ කරු දැක්ක. මේ බලන්න කොළඹගේ දෙවන කවි පරිපූර්ණ අලුත් මගක් හොයාගත්තා. ඒක නිසා තමයි ඔය අපි කතා කරන කුඩලිගම ඇතුළේ නිර්මාණ කරුවෝ අලුත් ශේෂ්ඨයන් හොයාගෙන ගියේ. කුඩලිගම, මීමන ප්‍රේමතිලක, ඊට පස්සේ විමලරත්න කුමාරගම, වැලිදල අතරේ හිමීට බසින නේරංජන නදියේ ගයාහිස වැඩ සිටි බුදුනුදා තිලෝහිමි මොක්ස්වල දුනුතු. මහබවන්න රචනා කරති චන්ද්‍රරත්න මානවසිංහ. විමලරත්න කුමාරගම කොට මතක් වෙන්නේ සමහරලාට අර මතක් වෙනවා පත්තිපන්තියක් විමලරත්න කුමාරගම මහතා රචනා කරපු කොළඹගේ දේනු කාර්යපරිපූර්ණ නියෝජනය කරන අයිනායක පත්තිපන්තිය. සෙවණැලි අවදි නමෝන ඉවුරු කොනේ කාලයේ විසින් හැරුණු ගසක පෙනේ මලකා කලුවගේ ආයුධ කැබලි පෙනේ දෙවියෙක් නැතත් එහි බලයක් තිබුණු දෙනේ. තාපදයක් මම මතක් කරන්නයි කියන්නේ. බුදුගුරු සනි හිරුට හිමි හැම දවස්වල මේ සංහිඳේ එලියක් ඇත සවස් කල ලෙඩ දුක් වලින් මිදුමට බාරයක් කළ සෑමදෙන එතන රැස් සිටි ගම ගෙවල් වල බලන්න සමාජයේ යම් යම් දේවල් ගැන සංගීත ගැන කවි නිර්මාණය කරනවා. දැන් එයා කොළඹගේ පළමු පරිපූර්ණ නියෝජනය කරන නිර්මාණය කරුණා උනා මෙයා විමලරත්න කුමාරගම ඕනේ මේ රචනා කරන්නේ. නම් මේ කොළඹ ඒක ගැලපෙන වස්තුවිෂයත් ඒ කාට අවශ්‍යයි. දැන් මේ වෙනස් ශේෂ්ඨ සොයාගත්තා. දැන් වැස්ස ගැන කොච්චර නිර්මාණ තියෙනවද? ගඟ ගැන කොච්චර කවි නිර්මාණ තියෙනවද? ඇයි ඒ ස්වභාව සෞන්දර්යය කියන එක කවියට හරි අපූර්ව එකක්. ඒත් ඒ අනුව නිර්මාණ සිදු කරන්න උත්සාහ කරනවා. දැන් ඔයගොල්ලෝ පේනවා එහෙනම් මේ නිර්මාණ වල යම් යම් ස්වභාවයන් අපිට දක්වන්න ලැබෙනවා. නිර්මාණකරුවෝ ඒ තෝරාගත්තු ශේෂ්ඨයත් එක්ක ගත්තා. තෝරාගත්තු ශේෂ්ඨයත් එක්ක ගත්තා අපිට පේනවා නිර්මාණකරුවෝ තමන්ගේ වස්තු විෂය, භාෂාව, කාව්‍ය අලංකාර. හොඳට මතක තියාගන්න ඔය ටික. මේ නිර්මාණකරුවෝ බෙදන්නේ මොනව අනුවද? වයස අනුව නෙමෙයි. වස්තු විෂය වගේ දේවල්, භාෂාව වගේ දේවල්, ඊළඟට කාව්‍ය අලංකාර වගේ දේවල් භාවිතයෙන් තමයි ඔවුන්ගේ වෙනස්කම දක්වන්න ලැබෙන්නේ. නැත්නම් වෙන වෙනස්කමක් ඔවුන්ගේ දක්වන්න ලැබෙන්නේ නැහැ කියන එක මතක තබා ගන්න ඕන මේක කතා කරද්දී. හරිද? එහෙනම් ඔන්න දැන් 5 6 කියන පාඩම් දෙකට අදාළව අපිට කවි පරපුර දෙකක් නිර්මාණ දෙකක් තියෙන නූතන කාව්‍ය පරපුර දෙකක් නිර්මාණ දෙකක් තියෙන්නේ. ඒ නූතන කාව්‍ය පරපුර නිර්මාණ දෙක පිළිබඳ අපිට යම් විස්තරයක් දුක ගැනීම හැකියාව තියෙනවා. දැන් ඒක ඔයගොල්ලෝ මේක සමානලාට කියව ගන්න බැරුණා මම ලියනකොට ඔයගොල්ලෝ අහගෙන ඉඳලා තියෙන සමේ රටාව ගුණ හඳුනා ගැනීම ගැටලුවක් නැහැ. ඒ නිසා මෙන්න මේ යම් කිසි පිළිවෙලකට හදාගත්තු රටාවක් මේ රටාවට අනුව අපි මේක කරන්නේ. හා මම විශ්වාස කරනවා දැන් ඕගොල්ලන්ට මම දැන් පාඩම ඔබ අදාළ නිබන්ධනය පොඩක් අරගන්න නිබන්ධනය අරගෙන පොඩක් බලන්න. අදාළ නිබන්ධනය ගත්තහම නිබන්ධනයේ මේ ඕගොල්ලෝගේ කාර්යභාරය වෙනද වගේම තියෙනවා. කුල්ලිකම කවියා පිළිබඳව හැඳින්වීමක් පාඩම කුල්ලිකම කවියා සහ
පාඩමට අදාළ පොදු හැඳින්වීමක් උත්සාහගත එකක් තියෙනවා. ඔයගොල්ලෝ ඒ හිස්තැන් සම්පූර්ණ කරන්න අවශ්‍යයි. කවි ටික ලියන්නත් අවශ්‍යයි. කවි ටික ලියන්න අවශ්‍යයි කියන එක මතක තබා ගන්න ඕන. ඒ වගේම මේකේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්නත් ඕන. බලන්න වචන ටිකක් තියෙන ඉක්මන් කලේ වචන ටික ලියා ගන්න. කලදෝදියෙන් අර පිටු අංක වල නිබන්ධනයේ පිටු අංක 4 වචන ටිකක් තියෙනවා. වචන ටික ස්ථාන සම්පූර්ණ කරගන්න ගන්න. විලාව ගන්න එපා. ඉතාම ඉක්මනින් මේ වැඩේ කෙරෙන්න ඕන. හරිද? හරි. කලදෝදියෙන් කියන එක ලියා ගන්න. රිදීවන් ජලයෙන්. කලදෝදියෙන් කියන එක ලියා ගන්න. රිදීවන් ජලයෙන්. රිදීවන් ජලයෙන්. කලදෝදියෙන් කියන එක රිදීවන් ජලයෙන්. එතන ඉස්සරහා තියෙන මොකක්ද? දන්. දන් කියන මොනවද කියලා අපි දන්නේ. ඒ නිසා ලියා ගන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නම් ලියා ගන්න. එනම් පළතුරු කියන. පළතුරු කියන. කලදෝදීන් කියලා කියන්නේ රිදීවන් ජලයෙන්, දාන් කියලා කියන්නේ පළතුරක්, පළතුරු කියලා ලියාගත්තා නම් හරි. කුලිනතලා කියලා කියන්නේ අපි දන්නවා. හැබැයි මතක තබා ගන්න. කලදෝදීන් කියන වචනේ මතක තබා ගන්න. කුලිනතලා කියන වචනයත් මතක තබා ගන්න. කුලිනතලා කියලා කියන්නේ වැලිතලා. කුලිනතලා කියලා කියන්නේ වැලිතලා. ඊළඟට බෝවිටි. ඕන එක බෝවිටියා කියලා කියන්නේ අපි දන්නවා බෝවිටි කියලා කියන්නේ ශාකයක්. බෝවිටි කියන ශාකය. එතකොට ඒකේ ওই සාමාන්‍ය දම් පාටේ වගේම සුදු පාට පිටිවිරුත් මල් වෙන ශාකයක්. පොඩි නිකන් අවබෝධ කරගත්තා නැති ශාකයක් කියලා ලියලා තියෙනවා නැති. එතකොට ඒකේ තියෙන ඒකත් පළතුරු ස්වභාවයක් පළතුරක් කියලා සලකනවා මුලක් කනවා බෝවිටිය. ගෙඩි දම් පාට ගෙඩි එල්ලනම ඒවා කනවා. ඒකත් දැන් පළතුරු ස්වභාවයක් ගන්නවා. මල ගත්තාම බෝවිටියා මල් වල මහ බෝවිටිය හිම් බෝවිටිය කියලා වර්ග දෙකක් තියෙනවා. මහ බෝවිටිය ගත්තත් හිම් බෝවිටිය ගත්තත් නිල් පැහැති ඒ වගේම දම් පාට වල ඒ වගේම සුදු පාටට සුදු පාට මිශ්‍රලා තියෙන මොලක් තමයි හැදෙන්නේ. ඒ මහ බෝවිටිය වල ගෙඩි හැදුනහම ඒක දම් පාට ඒවා ඉදුනහම රතු දම් පාටක ස්වභාවය ගන්න ඒවා සාමාන්‍යයෙන් පළතුරක් විසත ආහාරට ගන්න පුළුවන් කමක් තියෙනවා. හේලි දහමක් කියලා කියන්නේ සදාතනික දහමක. සදාතනික නේද සනාතන දහමක. සනාතන දහමක. හේලි දහමක් කියන්නේ සනාතන දහමක. හේලි දහමක කියලා කියන්නේ සනාතන දහමක. හේලි දහමක් කියලා කියන්නේ සනාතන දහමක. ඊළඟට ගත්තාම මහා මුහුද හිමි කියලා කියන්නේ මහා මුහුද නැමැති සාම්පුරුෂයා. මහා මුහුද හිමි කියලා කියන්නේ මහා මුහුද නැමැති සාම්පුරුෂයා. මහා මුහුද හිමි කියලා කියන්නේ මහා මුහුද නැමැති සාම්පුරුෂයා. මහා මුහුද නැමැති සාම්පුරුෂයා. මහා මුහුද නැමැති සාම්පුරුෂයා. මා සතු බර කියලා කියන්නේ මා සතු වගකීම් කියලා කියනවා. මා සතු බර කියලා කියන්නේ කවියට දාලා ගත්තොත් මා සතු වගකීම්. මා සතු වගකීම්. මා සතු බර කියන්නේ මා සතු වගකීම්. මා සතු වගකීම්. මිනිසුන් ගිහින්. උතන මිනිසුන් ගිහින් කියලා කියන්නේ මිනිසුන් මෙරි ගොස්. මිනිසුන් මෙරි ගොස්. මිනිසුන් ගිහින් කියලා කියන්නේ මිනිසුන් මෙරිලා. මෙරිලා. මෙරි ගොස්. ආපසු ඉන්නේ කියලා කියන්නේ නැවත මෙහි උපදින්නේ. මිනිස්සු මැරිලා ආපසු ඉන්නේ කියලා නැවත මෙහි උපදින්නේ. නැවත මෙලොව උපදින්නේ. මීයම්බ ඔයගොල්ලෝ කාලේදී මීයම්බ කියලා කියන්නේ අඹ විශේෂයක්. කුඩා අඹ විශේෂයක්. මීයම්බ කියන්නේ කුඩා අඹ විශේෂයක්. හරිද? අවශ්‍ය නැහැ ලියාගන්න. ඔයගොල්ලෝ මතක ගන්න ඕනේ මේක මීයම්බ කියන කුඩා අඹ විශේෂයක්. කිරලා කියලා කියන්නේ මොනවද? කිරලා කියලා කියන්නේ ගෙඩි වර්ගයක්. විශේෂයෙන්ම මේ ඔය කිරලා මූඩි කියලා අපි හඳුනාගන්නේ. කිරලා ගෙඩි ඔය සාමාන්‍ය දියසාවරේ දින ප්‍රදේශවල වැවෙනවා. ගාල්ලෙත් එහෙමත් තියෙනවා මේ. කිරලා ගෙඩි අරගෙන ඉන්නවා. කිරලා බීම හදලා බොනවා. කිරලා කියන එකෙන් බීම හදලා බොනවා. පොඩි සාමාන්‍ය ප්‍රමාණයේ කොළ පැහැති ගෙඩියක් හැදෙන්නේ. අන්න ඒක තමයි කිරලා කියලා කියන මෙතන මේ කිරලා ගෙඩි වලින් ගන්නවා. කිරලා හැදෙන කාට තාම රසවත් කිරලා බීම හදලා බොන්න පුළුවන්. කිරලා මෝඩි කියලා ඔයගොල්ලෝ හදින කිරලා මෝඩි අර ඉස්සරේ නා සමෝදගම් බෝතල් වල එහෙම තියෙන කිරලා මෝඩියක්. ඒක මතක තබන්න. එකෙහි කියලා කියන්නේ උකුලෙහි. එකෙහි කියලා කියන්නේ උකුලෙහි. ඔඩොක්කුෙහි කියලා ගත්තක් කම නැත. ඔක්කෙහි කියලා කියන්නත් පුළුවන්. ඔඩොක්කුව, ඔක්ක, උකුල. හරි. ඉන්ද්‍රනීල කියන්නේ තද නිල්. ඉන්ද්‍රනීල කියලා කියන්නේ තද පැහැදිලි. ඉන්ද්‍රනීල කියන්නේ
ඉන්ද්‍රනීල හද නිල් පාට. ඉන්ද්‍රනීල. ඉන්ද්‍රනීල ගමුල ඊමින් සර්සිල් කියලා කියන්නේ ඉන්ද්‍රනීල කියලා ඉන්ද්‍රනීල කියලා කියන්නේ හද නිල් පාට. හිරිමල් කියලා කියන්නේ හිරිමල් කියන්නේ ලපටි සිනහව. නැත්නම් අපිට කියන නොමේරු කියන නම. ලදරු සිනහව හිරිමල්. හිරිමල් කියන්නේ ලදරු නැත්නම් නොමේරු. ලදරු එහෙම නැත්නම් ඉරක් ගහලා නොමේරු කියලා ලියගන්න. ලදරු නොමේරු. ලදරු නොමේරු නැත්නම් ලපටි කියන දස ගන්න පුළුවන්. ගල් පර කියලා කියන මොනවද කියලා අපි දන්නවා. මහ ගල් ගෙඩි. ගල් පර කියලා කියන ලොකු ගල්. ලොකු ගල් වල තමයි ගල් පර කියන ගල් ගෙඩි. නිරසයි ලියාගෙන බලනවා තයි තහන් කර කියන්නම්. නිරසයි. නිරසයි කියලා කියන්නේ නිරසයි කියලා කියන්නේ රසවත් රස නැහැ. රසවත් නැහැ. රසයක් නැත. නිරසයි. රසයක් නැත. නිරසයි. රසයක් නැත. කෙකටි ඔයගොල්ලෝ දන්නවා කෙකටිය ගමේ කොටි අපි දන්නව නේද? මිරිදියේ නැත්නම් පොඩි අපි දොළ පාරවල එලවල් වල එලව මාර්ග වල හැදෙන මල් පිපෙන නේද? මිරිදියේ අපි මිරිදියේ හැදෙන ශාකයක් කියලා කෙකටිය කියලා මිරිදියේ හැදෙන ශාකයක් කෙකටිය. ඕන්න ලියා ගන්න දන්නව නම් ලියන්න එපා. දන්නයි මේක අපේ ගමේ කොටි අය නේ ගොඩක් ඉන්නේ ගමේ අය නේද? බොහෝ අය දන්නවා කෙකටිය කියලා කියන්නේ ඒක දොළවල් වල එලවල් වල හැදෙන ශාකයක්. ඒක අපි විස්තරාත්මකව අපි කියනවා මිරිදියේ ශාකයක් කියලා ලියන්න පුළුවන්. ඕලු කියන්නේ මොනවද කියලා අපි දන්නවනේ. ඕලු කියන්නේ මොනවද? ඒක ලියා ගන්න අවශ්‍ය නැහැ. මල් වර්ගයක් නේ ඕලු කියලා කියන්නේ. ඒක අපිත් විස්තර කරන්නේ නැහැ. හද මඩල කියලා කියන්නේ සම්පූර්ණ හඳ. සම්පූර්ණ හඳ. සම්පූර්ණ හඳට තමයි හඳ මඩල කියලා කියන්නේ. හඳ මඩල. සම්පූර්ණ හඳට තමයි හඳ මඩල කියලා කියන්නේ. සම්පූර්ණ හඳ මඩල. ගිරිකුල කියලා කියන්නේ කඳු මුදුන්. 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 කොඳුරමි කියලා කියන්නේ කොඳුරනවා. කොඳුරනවා අවසානයේ. කොඳුරනවා කියලා කියන්නේ හෙමින් සීරුවේ කියනකොට කොඳුරනවා කියලා කියන්නේ. කොඳුරනවා කියලා කියන්නේ හෙමින් සීරුවේ කියනවා ප්‍රකාශ කරනකොට තමයි කියන්නේ. කාට හරි ලියාගන්න බැරි එකක් තියෙනවා අහන්න. දැන් ඔබ කරන්නට ඕන ওই වචන ටික. ওই පේල දෙකේ තියෙන වචන ටික තේරුම නොලියා ඔයගොල්ලෝ කවි ටික මතකෙන් ලියලා ඉවරලා තේරුම නොලියා කවි ටික ලියලා කවි වල මේ වචන වල යටින් ඉරක් අදිනවා. එදලා බලන්න ඕන තේරුම මතකද කියලා. මතක නැත්නම් මෙතනින් බලන්න නැවත පාඩම් කරමු. තේරුම කොහොමද බලා ගන්න. මොකද ওই පද්‍ය පන්තියේ කවියක් දෙකක් තියෙනවා අමාරු වචන දීලා විභාගෙදී අහන්න. විශේෂයෙන් අවසාන කවියෙන් ඒව නිපදෙවිලා අහනවා. ඒ පොඩක් වැඩි අවධානයක් දෙන්නට අවශ්‍යයි. එහෙනම් අද දිනේ වෙන ගැටලුවක් නැත්නම් අපිට පන්ති නවත්තන්න පුළුවන් දැන්. තාම කරදරකාරී කියලා මේ අපේ වැඩේට කරදරකාරී නැත්නම් ඊටාම හොඳ හඬක්. නමුත් මේ වෙලාවෙදී අපිට ඒක යම්කිසි අපහසුතාවයකටපත් වෙනවා මේ ඔයගොල්ලෝ වටින් එහෙම හඬ. ඒ නිසා කොහොම නමුත් අපි අද දිනේ වැඩි කරා කියලා මම විශ්වාස කරනවා අපිට පුළුවන් පරිම මට්ටමේ මොන හරි ගැටලුවක් තියෙනවා අහන්න පුළුවන්. නැත්නම් පන්ති අවසන් කරනවා. හරි. කාටවත් මොනක් ගැටලුවක් නැහැ නේද? සර් අර කලින් දවුම් මේ වීඩියෝ බලන්නේ කොහොමද? ඒක නම් මයිල් විතරස් කලින් දාපු වීඩියෝ ටික බලන්න මමත් තාම වෙලිගෙන නැහැ මොකද අලුත් පේජ් එකක් නේ තියෙන්නේ නේද මටත් වෙලාවක් තිබෙන කවුරු පොස්ට් එකකට ආර බහුල නිසා මම බලලා ඉවරලා ආයෙත් WhatsApp එකට දාන්නම් මේක බලන්න ඕනේ නැත්නම් අපි කොමර්ස් එකකින් අපි අහලා ඉවරලා ඒක WhatsApp එකේ යන විදිහ පොඩක් කියන්නම් අද කලින්ත් ඒක දාලා තිබ්බා යන විදිහ කොහොමද WhatsApp එකේ තවදුරටත් පැහැදිලි නැත්නම් WhatsApp එකට පොඩක් මෙසේජ් එකක් දාන්න එතකොට මම හරි සර්. හරි එහෙනම් අපි අද දින නවත්තමු දැනට අපි රසස්වාද පන්ති කරගෙන යන 11 වසරට ඔයගොල්ලෝ ඉදිරියේදී අනිවාර්ය රසස්වාද පන්තියක් දවස් දාගෙන මේ දවස් වලට බිසි නිසා නැත්නම් ආරම්භවල සමාව මේ පටන් ගන්න නැත්තේ 11 වසර කරගෙන යනවා දිගටම 10 වසරත් අනිවාර්යෙන්ම බාරගත්තා වගේම 10 වසරේ රසස්වාද පන්තිය අනිවාර්යෙන්ම කරලා දෙන්න ඕනේ. හරි එහෙනම් හැම කෙනෙකුටම සුබ රාත්‍රියක් ආයුබෝවන්